හරි හොඳයි අද මාතෘකාව ලියන්න 12 වෙනි පාඩමේ දෙවන කොටසයි 12 වෙනි පාඩමේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා පළවෙනි කොටස ගැන කතා කරා අද කතා කරන 12 වෙනි පාඩමේ දෙවන කොටස ලියන්න ප්‍රධාන මාතෘකාව උනම් 12.2 කියලා කිව්වත් කමක් නැහැ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සහ ලියන්න තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සහ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සහ ව්‍යාපාරික මෙහෙයුම් අතර ඇති සම්බන්ධතාවය ව්‍යාපාරික මෙහෙයුම් අතර ඇති සම්බන්ධතාවය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සහ ව්‍යාපාරික මෙහෙයුම් අතර ඇති සම්බන්ධතාවය විශ්ලේෂණය කිරීම හරි සම්බන්ධතාවය විශ්ලේෂණය කිරීම තමයි අද මාතෘකාව අපේ හරි ඒක යටතේ අනුමාත්‍රකාව ලියා ගන්න. හරි. ඒක යටතේ අනුමාත්‍රකාව ලියා ගන්න. ලියා ගන්න මොකක්ද අනුමාත්‍රකාව? ඊ වාණිජ්‍ය හා ඊ ව්‍යාපාර. ඊ වාණිජ්‍ය හා ඊ ව්‍යාපාර. අපි ටියුට් එකේ දාලා තියනවා නේද? ඔව්. ඊ වාණිජ්‍ය කියන්නේ ඊ-කොමර්ස්, ඊ ව්‍යාපාර කියන්නේ ඊ බිස්නස්. හරි. අපි පොතේ ලියාගෙන යන් ඊට පස්සේ ඔයගොල්ලෝ එකේ ෂෝට් නෝට් එක විදිහට ටියුට් එකට හදලා ගන්න. හරි. පොතේ අපි ලියාගෙන යමු. හරි. ඊ වාණිජ්‍ය ඒ කියන්නේ ඊ-කොමර්ස්. ඊ වාණිජ්‍ය ඊ-කොමර්ස් හා ඊ ව්‍යාපාර කියන්නේ ඊ බිස්නස්. හරි. මේ දෙකක් ඊ-කොමර්ස් ඊ බිස්නස් කියන්නේ දෙකක්. මේ දෙකේ වෙනස ඔයාලා මතක තියාගන්න ඕන. හරි. එහෙනම් මේක හොඳට ඔළුවට දාගන්න. හරි ඊ ව්‍යාපාර ඊ වාණිජ්‍යයි ඊ ව්‍යාපාරය කියලා වෙනස තමයි දැන් මේ කතා කරන්නේ. හරි මේ ඊ වාණිජ්‍ය සහ ඊ ව්‍යාපාර කියලා අපේ මාතෘකාව ලියාගත්තානේ. ඒක යටින් අනුමාතෘකාවක් විදිහට ලියාගමු අපි ඊ වාණිජ්‍ය. එහෙම නැත්නම් ඊ කොමර්ස් කියලා. හරි ඊ වාණිජ්‍ය ඊ කොමර්ස් ඊ වාණිජ්‍ය ඊ කොමර්ස්. හරි ලියාගන්න. ඊ වාණිජ්‍ය ඊ කොමර්ස් තමයි අපේ දැන් කතා කරන මාතෘකාව. හරි. ඒක යටතේ ලියමු. ඒක යටින් පොඩි ඊ වාණිජ්‍ය යනු භාණ්ඩ මිලදී ගැනීමේදී ඊ වාණිජ්‍ය යනු භාණ්ඩ මිලදී ගැනීමේදී අදාළ පියවර මාර්ගගතව සිදු කිරීමයි. හරි. ඊ වාණිජ්‍ය යනු භාණ්ඩ මිලදී ගැනීමේදී අදාළ පියවර මාර්ගගතව සිදු කිරීමයි. එනම් භාණ්ඩ මිලදී ගැනීමට අදාළ පියවර වන මොනවාද පියවර? ඇනවුම් කිරීම මුදල් ගෙවීම වැනි
වැනි දෑ වැනි දෑ වැනි දෑ මාර්ගගතව සිදු කිරීමයි මාර්ගගතව සිදු කිරීමයි හරි ඔන්න මම ආයි කියන්නම් ඊ වාණිජ්‍ය අනු භාණ්ඩ මිලදී ගැනීමේදී අදාළ පියවර මාර්ගගතව සිදු කිරීම තමයි ඊ වාණිජ්‍ය කියලා කියන්නේ වාණිජ්‍ය අනු භාණ්ඩ මිලදී ගැනීමට අදාළ පියවර මාර්ගගතව සිදු කිරීමයි කියලා අපි කිව්වා අදාළ පියවර විදිහට අපි කිව්වා මොනවාද භාණ්ඩ ඇතුළු කිරීම ඊට පස්සේ ඒවලට අදාළ මිල ගෙවීම දැන් ඒවට අදාළ ගෙවීම සිදු කිරීම ඔන්ලයින් කරනවා කියන එක තමයි මේ ඊ වාණිජ්‍ය කියලා කියන්නේ හරිද ඒ මොකද්ද දැන් මොකද්ද මේ ඊ වාණිජ්‍ය කියලා කියන්නේ කියලා මම ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න හරි අපි කඩෙන් බඩුවක් ගන්නවානේ හරි ඒ කතන්දරේ මතක තියාගන්න ඔබ ඊ වාණිජ්‍ය කෑල්ලට අපි කඩෙන් බඩුවක් ගන්න එක ගිහිල්ලා තෝරලා බඩුව ඉල්ලලා සල්ලි දීලා ඔහොමනේ අපි සාම්ප්‍රදායික ක්‍රමෙදි ගන්නෙ ඔන්න ඔය කඩෙන් බඩුවක් ගන්න එක ඔන්ලයින් කරනවා නම් ඒක තමයි ඊ වාණිජ්‍ය කියලා කියන්නේ හරි ඊ වාණිජ්‍යකවත් ඊ කොමර්ස් කියලා කියන්නේ කඩෙන් බඩුවක් ගන්න අපි සාම්ප්‍රදායිකව දැන් මෙතන සාම්ප්‍රදායික නෙමෙයි අන්තර්ජාලය ඔස්සේ මාර්ගගතව බඩුවක් ගන්න එක තමයි ඊ වාණිජ්‍ය කියලා කියන්නේ එතකොට ඔන්න දැන් මම කලින් කිව්ව විස්තරයත් එක්ක ඔයගොල්ලන්ට ඕනනම් දැන් ගලප ගන්න කතන්දරේ ඔයගොල්ලන්ට සෙට් වෙයි හරි කඩෙන් බඩුවක් සාම්ප්‍රදායික කඩෙන් බඩුවක් ගන්න එක මාර්ගගතව ඒ කියන්නේ ඔන්ලයින් කරනවා නම් අන්න ඒකට අපි කියනවා ඊ වාණිජ්‍ය කියලා හරි ඊ වාණිජ්‍ය අනු භාණ්ඩයක් මිලදී ගැනීමේදී අදාළ පියවර ඊ වාණිජ්‍ය අනු භාණ්ඩයක් මිලදී ගැනීමේදී අදාළ පියවර මාර්ගගතව සිදු කිරීමයි එතකොට භාණ්ඩයක් මිලදී ගැනීමේ පියවර මොනවද භාණ්ඩය ඇනවුම් කිරීම ඒකට අදාළ ගෙවීම් සිදු කිරීම වගේ ඒවා අපිට ගන්න පුළුවන් හරි 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 ඊට පස්සේ පොතේ ලියමු ඊ වාණිජ්‍ය තුලින් ව්‍යාපාර ශේෂ්ත්‍රයට ලැබෙන වාසි ඊ වාණිජ්‍ය තුලින් ව්‍යාපාර ශේෂ්ත්‍රයට ලැබෙන වාසි හරි අපි දැන් බලමු මේ ඊ වාණිජ්‍ය එහෙම නැත්නම් ඊ කොමර්ස් ඒ කියන්නේ මොකද්ද කඩෙන් බඩුවක් ගන්න එක සාම්ප්‍රදායිකව කොහොමද මේ ඔන්ලයින් කරන්න කියන එක තමයි ඊ වාණිජ්‍ය කියලා කියන්නේ මතක තියාගන්න හරි ඊ වාණිජ්‍යයි ඊ ව්‍යාපාරයි පටලවා ගන්න බෑ ඊ වාණිජ්‍ය කියලා කියන්නේ සාම්ප්‍රදායිකව කඩෙන් බඩුවක් ගන්න එක ඔන්ලයින් වලට පරිවර්තනය වීම හරි එතකොට ඔන්ලයින් වලින් බඩුවක් ගන්න ඔන්ලයින් හරහා අපි බඩුවක් මිලදී ගන්න එක තමයි ඊ වාණිජ්‍ය කියලා කියන්නේ නැත්නම් ඊ කොමර්ස් කියලා කියන්නේ හරි හරි එතකොට ඊ වාණිජ්‍ය තුලින් ව්‍යාපාර ශේෂ්ත්‍රයට ලැබෙන වාසි මොනවද කියලා බලමු දැන් මාතෘකාව ලියාගත්තනේ ඊ වාණිජ්‍ය තුලින් ව්‍යාපාර ශේෂ්ත්‍රයට ලැබෙන වාසි හරි ලියාගන්න හරි එතකොට ළමයි පළවෙනි එක විදිහට ගන්න පුළුවන් මොනවද පාරිභෝගික ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකියවීම හරි ඒ කොහොමද කියන්නේ හරි එතකොට දැන් ඔයගොල්ලෝ ටවුන් එකේ කඩයක් දානවා කියන්නේ එතකොට ඒ ටවුන් එක අවට ඉන්න නැත්නම් ඒ කඩේට භෞතිකව පැමිණෙන්න පුළුවන් කට්ටියට විතරනේ කඩේ බඩුවක් ගන්න පුළුවන් හැබැයි මේක ඔය ඔන්ලයින් දැම්මොත් ලංකාවේ වටේම නැත්නම් ලෝකෙ වටේම ඉන්න කට්ටියට උනත් එක විදියට ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයේ බඩු භාණ්ඩ සේවා මිලදී ගන්න පුළුවන්. ඉතින් එතකොට ඊ වාණිජ්‍යයේදී මොනවද ව්‍යාපාර ශේෂ්ත්‍රය ලැබෙන වාසිය තමයි ඒගොල්ලන්ගේ කස්ටමර් බේස් එක. ඒ කියන්නේ පාරිභෝගිකයන් සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්. හරි? ඒක තමයි පළවෙනි එක පාරිභෝගික ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකියවීම. දෙවෙනි එක සතියේ දින 7 පැය 24 පුරාම අලෙවි කටයුතු වල නිරත වීමේ හැකියාව සතියේ දින 7
පැය 24 පුරාම අලෙවි කටයුතු වල නිරත වීමේ හැකියාවක් ඔන්න තියෙනවා. තමයි දෙවනි වාසිය ඊ වාණිජ්‍ය තුල. ඇත්තටම ඔයගලන්ට සෙනසුරාදා නෑ, පොයේ දවස් නෑ, රෑ ඕන වෙලාවක වෙබ්සයිට් එකකට ගියා බඩුවක් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවද නැද්ද? තියෙනවනේ. ඒක තමයි මේ කියන්නේ. හරි. පැය 24 පුරාවම අලෙවි කටයුතු වල නිරත වීමේ හැකියාව. හරි. ඊළඟ ලියන තුන්වෙනි එක පිරිවැය අඩු කර ගැනීමේ හැකියාව. පිරිවැය අඩු කර ගැනීමේ හැකියාව. හරි. මේක ඉතින් එතකොට අඩු සේවක සංඛ්‍යාවක් තමයි ඕන. දැන් ලොකු ස්ටෝර්ස් ලොකුවට තිබුණත් ඒවා ඩිස්ප්ලේ දාන්න ඕන කමක් නැහැ. සාම්ප්‍රදායික කඩවල වලින් ස්ටෝර්ස් දාලා ඉතින් ඒක ඔහේ පැක් කරලා තියන්න පුළුවන්. අර ලස්සන ඩිස්ප්ලේ දාලා ඒවා තියන්න. ඉතින් ඒකට ඒ විදිහටම ඒව මුකුත් නැහැ. හරි. අනිත් එක තමයි මේ දැන් මේ ඔන්ලයින් ස්ටෝර්ස් ගත්තොත් ප්‍රායෝගිකව ගත්තොත් මේවා ටවුන් එකේ එහෙම මේ මිනිස්සුන්ට එන්න පහසු තැන්වල තියන්න ඕනේ නැහැ. ඉතින් එතකොට කව කොහේ හරි රෙන්ට් එකට තැනක් ගන්නවා නම් ඒ රෙන්ට් එක පවා අඩුයි. ඒ උදාහරණයක් විදියට මේ ජනාකීර්ණ තැනක සාමාන්‍ය සාම්ප්‍රදායික කඩයක් නම් මිනිස්සු කැවසෙන තැනක ඕනේ තියන්න. නැත්තම් මිනිස්සුන්ට සෙනඟ තකහණියක් එන්න බෑ. ඉතින් මේව ඉන්ටර්නෙට් එකෙන් එන හින්දා ඒ වගේ ජනාකීර්ණ තැන්වල නැතුව ඔහේ පාළු තැනක හරිය නැත්තම් උඩ දෙවනි තුන්වන තට්ටු වල හරි කැමති තැනක මේකේ මේ ගෙවල් වල හරි මේකේ කබඩාව අපිට තියාගන්න පුළුවන්. එතකොට අර ඒ වියදමත් අඩුයි. ඉතින් කරන්ට් බිල්, සේවක බිල් ඔක්කොම අපිට අඩු කරගන්න පුළුවන් මේ ඊ වාණිජ්‍ය තුලදී. ඒක තමයි ගොඩක් වෙලාවට දැන් මේ ඔයගොල්ලෝ දැකලා තියෙන Facebook එකේ අනන්තවත් මේ මොනවද හදු පිපෙන්න වගේ මේ අලුත් shops දාලා page හදාගෙන කට්ටිය බඩු විකුණන දැකලා තියෙනවනේ. ඉතින් මේ නැඹුරුතාවය ඇත්තටම මේ හින්දා පොඩි ප්‍රාග්ධනයකින් ඒගොල්ලන්ට බිස්නස් එක පටන් ගන්න පුළුවන්. බඩු නැති වුණත් පින්තූර දාලා හරි කරන්න පුළුවන්. ඩ්‍රොප් ෂිපින් කියලා කියන්නේ ඒකනේ. ඔයගොල්ලෝ දන්නවනේ ඒක. හරි. ඒ හින්දා මේක මේ බොහොම පහසුවෙන් මොන කෙනෙකුට කරන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඊවාණිජ්‍ය හරහා බිස්නස් කරන එක. හරි ඉස්සර නම් වෙබ්සයිට් එකක් හදලා ඊට පස්සේ ඒකට ඩොමේන් එකක් අරගෙන ඔය නැටුම් නටනවා. දැන් එහෙම ඕනද නැහැ. Facebook එකේ page එකක් හැදුවා. එතන කිසි වියදමක් නැහැ. වැඩේ කරගෙන ගියා. හරි. ඊළඟ ලියමු. දැන් අපි තුනක් ලිව්වා. ඊළඟ ලියන්න. ආකර්ශනීය හා කාර්යක්ෂම ලෙස ප්‍රචාරණ කටයුතු කිරීමේ හැකියාව. ලස්සනට Facebook එකේ post එකක් දාලා ඉතින් ඔය ලස්සනට ඉතින් ආකර්ෂණීයව කරන්න පුළුවන්. කාර්යක්ෂම කියලා කිව්වේ දැන් ඔයගොල්ලෝ දන්නවනේ මොකක් හරි ඉස්සර නම් සේල් කියලා අප්ප ගානේ හැමදැනම පෝස්ටර් ගහගෙන යනවා නැත්නම් ටීවී එක ඇඩ් දානවා. ඉතින් ඒවා අනවශ්‍ය කට්ටියත් බලනවා අනවශ්‍ය කට්ටියත් බලනවා. හරි. සමහරවිට ඉතින් ඒවා බොරු වියදම්. මේ පෝස්ටර් එකෙන් කිව්වට බලන්නෙත් නෑ වගේ. ඉතින් ඒවට දැන් මේ අන්තර්ජාලයක් ගත්ත Facebook එක ලස්සනට මේ ඇඩ්වර්ටයිස්මන්ට් කැම්පේන් එකක් කරන්න පුළුවන්. YouTube එක ලස්සනට වීඩියෝ එකක් දාලා හරි ඒ කැම්පේන් එක ලස්සනට මේ ඊ වාණිජ්‍ය වලට ආවන් පස්සේ ඔන්ලයින් වලදී අපිට ඒ වැඩ දෙකක් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඒ හින්දා ඔන්න ඊ වාණිජ්‍ය වලදී ව්‍යාපාරික ශාස්ත්‍රයට ඔන්න ඔයගේ වාසිය ලැබෙනවා. හරි. ඊළඟට ලියන්න ඊළඟ එක ඊ වාණිජ්‍ය තුලින් ඊළඟ ප්‍රධාන මාතෘකාව මොකද? අර ඊ වාණිජ්‍ය තුලින් ව්‍යාපාර ශාස්ත්‍රයට ලැබෙන වාසි කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපි කතා කරන්නේ ඊ වාණිජ්‍ය තුලින් පාරිභෝගිකයාට ලැබෙන වාසි ලියාගන්න අනුමාත්‍රකාව. හරි. ඊ වාණිජ්‍ය තුලින් පාරිභෝගිකයාට ලැබෙන වාසි. ඊ වාණිජ්‍ය තුලින් පාරිභෝගිකයාට ලැබෙන වාසි. පළවෙනි එක ලියන්න. ඕනෑම වෙලාවක
භාණ්ඩ විමසීමේ හා මිලදී ගැනීමේ හැකියාව. භාණ්ඩ විමසීමේ හා මිලදී ගැනීමේ හැකියාව. හරි ඕනම වෙලාවක ගිහලා අපිට බඩු මොනවද තියෙන්නේ මොනවද බ්‍රෑන්ඩ්ස් අපිට ඕන ස්පෙක්ස් තියෙනවද අපිට ඕන ෆීචර්ස් තියෙනවද එක එක කඩවල විදිහට බලන්න පුළුවන් අපිට එක එක ගණන් කොහොමද ඒවා භාණ්ඩ ගැන විමසන්න පුළුවන් එහෙම විමසලා ඉවර වෙලා අපිට ඕන භාණ්ඩය මිලදී ගන්න පුළුවන් හරි ඕනෑම වෙලාවක භාණ්ඩ මිලදී නිසා ඒවා විමසීමේ ඕනෑම වෙලාවක භාණ්ඩ විමසීම සහ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා මේ ඊවාණිජ්‍යයේදී පාරිභෝගිකයාට හරි ඒකම තමයි අපි කලින් කතා කරේ ඕනෑම වෙලාවක විකුණ ගන්න පුළුවන් ඒක කඩේට වාසියක් තියෙනවා රැයට රැය දවල්තු කඩේ බඩු විකුණ ගන්න පුළුවන් පාරිභෝගිකයෙක් පැත්තෙන් මේ වාසියක් තියෙනවා එයාටත් රැය දවල්තු බඩු මිලදී ගන්න පුළුවන් දෙවනි වාසිය ඕනෑම ස්ථානයක සිට සම්බන්ධ වීමේ හැකියාව ඕනෑම ස්ථානයක සිට ඊවාණිජ්‍ය හා සම්බන්ධ වීමේ හැකියාව ඕනෑම ස්ථානයක සිට ඊවාණිජ්‍ය හා සම්බන්ධ වීමේ හැකියාව ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් විතරයි ඕන සහ අන්තර්ජාල පහසුකම් ලබා ගන්න පුළුවන් උපකරණයක් ස්මාර්ට්ෆෝන් එකක් ලැප්ටොප් එකක් ඔච්චරයි ඕන හරි ඉතින් සල්ලි තියෙනවනේ බඩු ගන්න එහෙම නැතුව මේක කොහොමත් ඕනෙකනේ හරි එහෙම නැතුව ඕනෑම ස්ථානයක සිට ඊවාණිජ්‍ය සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට හරි බඩුවක් ගන්න කොළඹ තියෙන බඩුවක් ගන්න කොළඹ යන්න ඕනේ නැහැ කොහෙද ඕන තැනක ඉඳලා ඒ බඩුව ගන්න පුළුවන් හරිද හරි තුන්වෙනි එක තරංගකාරීත්වය යටතේ අඩු මිලකට භාණ්ඩ ගැනීම හැකියාව තරංගකාරීත්වය යටතේ තරංගකාරීත්වය යටතේ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව හරි ඔයගොල්ලෝ මොකක් හරි ගන්න ගියොත් එතකොට බලන්න පුළුවන් Facebook එකේ තියෙන shops වල ඒ price කොහොමද නැත්නම් අපි දන්න ඊවාණිජ්‍ය sites තියෙනවානේ ඒ sites වලට ගිහිල්ලා බලන්න පුළුවන් අපි ගන්න මේ බලාපොරොත්තු වෙන බඩුවේ මිල ගණන් කොහොමද ඉතින් එතකොට අපිට මේ බලලා අපිට ගැළපෙන හොඳම එක අඩුම මිල ගණන් යටතේ ගන්න පුළුවන් ඉතින් ඒක තරක් shops ගොඩකින් ඒ භාණ්ඩය විකුණනකොට ඒගොල්ලෝ අතර තරඟකාරී මිලක් තියෙන කෙනෙක් ප්‍රොඩියුසර් කෙනා දානවා රුපියල් 100ක් හරි අඩු කරන්න බලනවා ඉතින් ඒ වගේ අඩු මිලකට ගන්න පුළුවන් ඊළඟ එක තමයි ඒ භාණ්ඩයට කමෙන්ට්ස් එහෙමත් දාන්න පුළුවන් කමෙන්ට්ස් රිවිව්ස් ඒවත් තියෙනවානේ ඉතින් එතකොට ඒකත් ලොකු වාසියක් නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් බඩුවක් ගන්න කලින් ඒකේ රිවිව්ස් බලනවාමනේ ඒක ඇත්තටම අපිට සාම්ප්‍රදායික මේ වාණිජ්‍ය ක්‍රමයේදී සාම්ප්‍රදායික භාණ්ඩයක් මිලදී ගැනීමේදී අපිට ඒක කරන්න බෑනේ ඉතින් එතකොට ඒක මේ ඊ වාණිජ්‍යයේ තියෙන තවත් සුවිශේෂී වාසියක් හරි ඒක ලියමු මෙහෙම අනෙකුත් පාරිභෝගිකයන්ගේ අදහස්ද අන්තර්ජාලය ඔස්සේ අනෙකුත් පාරිභෝගිකයන්ගේ අදහස්ද අන්තර්ජාලය ඔස්සේ උවමාරු කර ගැනීමේ හැකියාව එක සුවිශේෂී අවස්ථාවක මේ එකක් හරි ඉතින් අර එතකොට ඒකෙනුත් මේ ඒ අපිට ලබා දෙන භාණ්ඩය හෝ සේවාවේ ගුණාත්මක බව වැඩි වෙන්න හේතුවක් තියෙනවා. හොඳ රිවිව්ස් ගන්න නම් හොඳ බඩු විකුණන්න ඕන. එතකොට එතන අපිට chance එකක් තියෙනවා මේ පාරිභෝගික වශයෙන්. හරි. ඊට පස්සේ අපි ව්‍යාපාර ශාස්ත්‍රය කතා කරා පාරිභෝගිකයන් කතා කරා දැන් තුන්වෙනි සෙක්ෂන් එක ඊ වාණිජ්‍ය තුලින් සමාජයට සිදුවන වාසි. ඊ වාණිජ්‍ය තුලින් සමාජයට සිදුවන වාසි.
හරි අර කලින් කතා කරපු දෙක තමයි ප්‍රමුඛතම දෙක ඒ දෙක හේතුවෙන් තවත් සමාජීය වාසි චුට්ටක් කරන මොනවද කියලා බලමු හරි ලියමු භාණ්ඩ මිලදී ගැනීම භාණ්ඩ මිලදී ගැනීමට භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳපොළට යාමට අනවශ්‍ය නිසා හරි භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳපොළට යාමට අනවශ්‍ය නිසා මාර්ග තදබද කමා පරිසර හානි අවම වීම හරි මාර්ග තදබද කමා පරිසර හානි අවම වීම ඕන දෙකින් තව ඒ අපි කඩින් කරේට යන්න ඕනේ නැහැ ටික ට්‍රැෆික් ඇත්තම ට්‍රැෆික්ස් ඉන්දා ට්‍රැෆික් හින්දා ඊට පස්සේ පරිසර හානි ඔය අම්තාක් දුරකට මේ ඔන්ලයින් බිස්නස් එක නැත්නම් e-commerce හින්දා අඩු වෙලා තියෙනවා. හරි ඊළඟ ලියමු. භාණ්ඩ හා සේවා හරි භාණ්ඩ හා සේවා ගුණාත්මකව තරඟකාරී අඩු මිලක් යටතේ භාණ්ඩ හා සේවා ගුණාත්මකව තරඟකාරී අඩු මිලක් යටතේ ලබාගත හැකි නිසා එය මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හේතුවක් වීම හරි ඒ කියන්නේ ළමයි අපිට මේ අන්තර්ජාලය හරහා භාණ්ඩ හොඳ ඒ කියන්නේ හොඳ භාණ්ඩ සහ සේවා හොඳ ගුණාත්මක භාණ්ඩ සහ සේවා අඩු මිලක් යටතේ ගන්න පුළුවන්. ඒකවල අපි හිතමු සාමාන්‍යයෙන් 1000ට ගන්න එක මේකින්ද අපිට 800කට වගේ ගන්න පුළුවන් කියලා. ඉතින් එතකොට සමහරවිට එතන රුපියල් 200ක් වගේ ඉතුරු වෙනවා. එතකොට ඕක ගන්න යන මුදල හරි ඒක ගන්න යන කාලය ඒක ඒ වෙලාවේ වැඩ මොනවා හරි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ හින්දා මිනිස්සුන්ට සල්ලි කාලය වගේ දේවල් ඉතුරු වෙනවා. අන්න ඒතර ඒ ඉතුරු වීම හින්දා ඒගොල්ලන්ගේ ඒ සල්ලි සහ ඒ කාලය ඒගොල්ලන්ට වෙන දේවල් සඳහා යොදවන්න පුළුවන්. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ මේ ජීවන තත්ත්වය උඩට එන්න මේක රුකුලක් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක ලියන්න රාජ්‍ය මට්ටමින් ජනතාවට ලබා දෙන සෞඛ්‍ය අධ්‍යාපන වැනි සේවාවන් සහ පහසුකම්
කාර්යක්ෂමව ලබා දීමේ හැකියාව කාර්යක්ෂමව ලබා දීමේ හැකියාව හරි කාර්යක්ෂමව ලබා දීමේ හැකියාව ඔය ටික තමයි ඊ වාණිජ්‍ය තුලින් සමාජයට සිදුවන යහපතේ කරුණු තුන හරි ඔන්න ඒකත් ඉවරයි හරි ඔන්න දැන් අපි කතා කරේ මොනවද මේ ඊ වාණිජ්‍ය එහෙම නැත්නම් ඊ කොමර්ස් හින්දා වෙන්න පුළුවන් වෙන හොඳ පැත්ත තමයි කතා කරන්නේ හරි ඉතින් අපි හැමදාම කතා කරනවා වගේ මොනවද හොඳ පැත්තක් තියෙනවා නම් නරක පැත්තකුත් තියෙනවා හරි අපි ඊට පස්සේ ඊළඟ අනුමාත්‍රකාව ලියන්න හරි ඊ වාණිජ්‍යයට ඇති අහිතකර බලපෑම් හරි ඊ වාණිජ්‍යයට ඇති අහිතකර බලපෑම් ඊ වාණිජ්‍යයට ඇති අහිතකර බලපෑම් පළවෙනි එක ලියාගමු ඒකේ තුනක් තියෙනවා හරි පළවෙනි එක ලියාගමු අන්තර්ජාල සම්බන්ධතා සීමිත වීම හරි හැමෝටම එක වගේ අන්තර්ජාල පාස්කම් ගන්න ළමයි ලංකාවෙම වුණා ලංකාවෙන් කියන්නේ ඔයගොල්ලෝම දන්නවනේ මේ ඔය මේ ඔන්ලයින් ක්ලාස් එක ඔයගොල්ලන්ගේම යාළුවෝ කී දෙනෙකුට මේ පාඩම් වලට සම්බන්ධ වෙන්න බැරි ප්‍රශ්න තියෙනවද කියලා. ඉතින් ඉන්න අන්තර්ජාල සම්බන්ධතා සීමිත වීමත් මේක මේ ඊ වාණිජ්‍යයේ තියෙන ලොකු ප්‍රශ්නයක්. හැමෝටම මේ ඊ වාණිජ්‍යයත් එක්ක එකතු වෙන්න බෑ. පළවෙනි එක අන්තර්ජාල සම්බන්ධතා සීමිත වීම. දෙවෙනි එක භාවිතය ගැන දැනුම නොමැති වීම හරි ඒ කියන්නේ මේ ඊ කොමර්ස් වල මෙන්න මේවා අපිට මේ බොහොම පහසුවෙන් මේව මිලදී ගන්න පුළුවන් එතකොට මෙන්න මේ වගේ තරඟකාරීත්වයක් යටතේ අඩු මිලකට ගන්න පුළුවන් අපිට ගොඩාක් දේවල් තෝරන්න පුළුවන් කඩෙන් කඩේට යන්න ඕනේ වෙබ්සයිට් එකට යන්න ඕන හරි ඒකත් ඔය සමහර වෙලාවට ඩරස් වගේ වෙබ්සයිට් එකක් ගත්තොත් සර්ච් කරාම හැම කඩෙම හැම ස්ටෝර්ස් එකෙම දාපුවා ලස්සනට ෆිල්ටර් වෙලා එකට එනවා එතකොට අපිට බොහොම පහසුයි ඉතින් ඕක කට්ටිය දන්නේ නැත්නම් ඉතින් එතකොට ඒගොල්ලන්ට මේ ඊ වාණිජ්‍යයේ තියෙන වාසි ඒගොල්ලන්ට අත් කරගන්න කියක් නැහැ දන්න කට්ටිය තමයි මේ වැඩේ කරන්නේ ඉතින් එතකොට දෙවෙනි හේතුව තමයි ගැටලුව තමයි භාවිතය ගැන දැනුම නොමැති වීම හැමෝටම හරි දන්න සීමිත ප්‍රමාණය දන්න සීමිත ටික දෙනා මේකෙන් වැඩ ගන්නවා දන්නේ නැති කට්ටිය මේකෙන් වැඩ ගන්නෙ නැහැ ඉතින් අර පහුගිය කාලේ මේ සංචාරන සීමාවත් එක්ක මේ වැඩේ මේ බිස්නස් කරන කට්ටියත් හොඳටම නැගලා ගියා බිස්නස් උත් ඒ වගේම මිනිස්සු මේ සංචාරන සීමාවත් එක්ක තිබ්බ හොඳම ඔප්ෂන් එකකින්ද මේ වලින් පඩු ගන්න පුරුදු වුණා. හරි. ඉතින් ඒක ඔයගොල්ලෝ ඒ විදිහටම අත්විඳින්න ඇති කියලා මම හිතනවා. හරි. හරි. තුන්වෙනි එක තමයි අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමට ඇති අකමැත්ත අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමට ඇති අකමැත්ත ඒ කියන්නේ අපි කියන්නේ අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමට ඇති අකමැත්ත ඒ කියන්නේ මොකද්ද මේ අපිට බයයි අපේ කාඩ් එකෙන් පේ කරන්න ඉන්ටර්නෙට් එක හරහා ෂුවර් නෑ කියලා හරිද ඒක නියම මම ඔයගොල්ලන්ට මෙහෙම දෙයක් කියන්නම් මොකද දැන්ටමත් එහෙම කරනවා ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලන් දැන් IT කරනවා නම් එහෙම බයක් නෑ නේද ඔයගොල්ලෝ මේ සිස්ටම් එකේ ඉන්නේ බෑ හරිද ඒක කෝකටත් කියලා වුණා
එක කාඩ් එකක් තියාගන්න මේ බොහොම පහසුවෙන් ඔයගොල්ලන්ට ඒ වැඩේ කරගන්න පුළුවන්. එතකොට අවශ්‍ය පරිදි ඔයගොල්ලෝ ඒකට සල්ලි දාලා මේ ඒකෙන් පේමන්ට් එක කරන්න. හරි? මම නම් ඇත්තටම එහෙම තමයි කරන්නේ. ඒ කියන්නේ මම එක කාඩ් එකක් තියාගෙන ඉන්නවා. ඒකට අදාළ ෆෝන් එකේ ඇප් එකකුත් තියෙනවා මම ඒකේ ඔයගොල්ලන්ට කාඩ් එකේ නම ප්‍රසිද්ධිය කියන්න බෑ මම පස්සේ වෙනම කියන්න. හරි? මේ එතකොට මගේ ඔය මේ සල්ලි තියන account එකෙන් අර account එකට අවශ්‍ය පරිදි සල්ලි දාගෙන ඒකෙන් ෆෝන් බිල් ගෙවන ඒවා ඊට පස්සේ ඔය ගෙවීම් කරන ඒවා ඔන්ලයින් පේමන්ට් ඔක්කොම කරන්නේ ඒ කාඩ් එකේ. එතකොට ඒ කාඩ් එකේ නිතරම සල්ලි ගොඩක් නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණය ෂට් දාලා මේකෙන් මේකට දා ගන්නවා. ඊට පස්සේ අදාළ පේමන්ට් එක කරනවා. හරි? ඉතින් අර ඒ වගේ කරගත්තට පස්සේ එතකොට මේ කාඩ් එකේ data මොනවාරි ලීක් වුණත් එළියට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේකේ සල්ලි ගොඩක් නැහැ. ඉතින් එතකොට වෙන පාඩුව අම්ම කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ඉතුරු කිරීමේ ගිණුමක් මොකක් හරි ලොකු සල්ලි තියෙන ප්‍රමාණය මේ කාඩ් එකකින් ඔයගොල්ලෝ මේක ඔන්ලයින් පේමන්ට් කරද්දී මොකක් හරි අදාළ දත්ත ටික කාගේ හරි අතටපත් වුණොත් එතකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වලට කෝකටත් ලෑස්ති වෙලා ඉන්න එක හොඳයි. නිකන් දෙයක් නැති වුණාට පස්සේ දුක් වෙනවට වඩා. හරි. ඔන්න ඒ හින්දා තමයි ඔය අන්තර්ජාලය හරහා කට්ටිය මුදල් ගෙවන්න අකමැති. හරිනේ? ඔන්න ඊ-වාණිජ්‍ය ගැන අපි දැන් කතා කරලා ඉවරයි. ඊ-වාණිජ්‍ය කියලා කියන්නේ මොකද? ඊ-වාණිජ්‍ය කියලා කියන්නේ මොකද්ද? අන්තර්ජාලය හරහා මාර්ගගතව භාණ්ඩයක් මිලදී ගැනීම තමයි මිලදී ගැනීමට අදාළ පියවර. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා මාර්ගගතව භාණ්ඩයක් මිලදී ගැනීම තමයි ඊ-වාණිජ්‍ය කියලා කියන්නේ. හරි? හරිනේ? ඊට පස්සේ තියෙනවා අපිට ඊළඟ කොටස. ඒක තමයි මොකද්ද? ඊ-ව්‍යාපාර, ඊ-බිස්නස්. ලියාගමු. ඊ-වාණිජ්‍ය කොටස ඉවරයි දැන් තියෙන්නේ ඊ-ව්‍යාපාර. ඊ-ව්‍යාපාර. හරි? ඊ-ව්‍යාපාර අපේ ඊළඟ අනුමාතුකාව ලියාගන්න. හරි? ඒක අර දෙලියමු. ඊ-ව්‍යාපාර යනු ව්‍යාපාර ක්ෂේත්‍රයේ බොහෝ කටයුතු තොරතුරු හා sannivedana තාක්ෂණය උපයෝගී කරගෙන සිදු කිරීමයි. තොරතුරු හා sannivedana තාක්ෂණය උපයෝගී කරගෙන සිදු කිරීමයි. උදාහරණ පළවෙනි උදාහරණ විද්‍යුත් තැපෑල මගින් ප්‍රචාරණය සිදු කිරීම. දෙවැනි එක හරි පළවෙනි උදාහරණය තමයි විද්‍යුත් තැපෑල මගින් ප්‍රචාරණය සිදු කිරීම. අපිට මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් මෙන්න මෙහෙම තියෙනවා කියලා මිනිස්සුන්ව දැනුවත් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. විද්‍යුත් තැපෑල මගින් ප්‍රචාරණය තමයි පළවෙනි එක. හරි. දෙවෙනි එක ආයතනයක භාණ්ඩ ලේඛනය. ඉන්වෙන්ටරි කියලා කියන්නේ ඉන්වෙන්ටරි එනනේ INVENTORY
inventory ආයතනයක භාණ්ඩ ලේඛනය inventory ස්වයංකරණය කිරීම කියන ඔටෝමේට් කරනවා කියලා කියන්නේ ස්වයංකරණය ස්වයංකරණය කිරීම හරි මේ ආයතනයක භාණ්ඩ ලේඛන ස්වයංකරණය කියලා කරන මේ ආයතනයක භාණ්ඩ ලේඛනය ස්වයංකරණය කරනවා කියලා කියන්නේ හරි මම මේක නිකන් මෙහෙම කියන්නම්කො බොහොම පහසු උදාහරණයක් එක්ක මොන බේකරියක් තියෙනවා හරිද බේකරියේ ඒගොල්ලන්ගේ තියෙන බඩු ඒගොල්ලෝ ඔටෝමේට් එකල සිස්ටම් එකකට දාලා ඔටෝමේට් කරනවා කියලා හිතමු. ඒතකොට මොනවද බේකරියේ තියෙන බඩු පිටි තියෙන්න පුළුවන්. සීනි හරි ඊට පස්සේ බටර් ඔන්න ඔය වගේ එහෙම තියෙනවානේ. ඒතර බේකරියේ වැඩවලට පිටි ඕන වෙනවා. ඉතින් එතකොට අපි පිටි ස්ටෝර්ස් වල තමයි තියෙන්නේ. ඉතින් එතකොට බඩු වලගේ කෑම හදන්න ඕනලාට බේකරියට මේ ස්ටෝර්ස් වල ගිහිල්ලා ඒ පිටි අරගෙන එනවා. පිටි අරගෙන එනකොට ඒ ස්ටෝර්ස් වලින් කොච්චර ප්‍රමාණයක් පිටි ගත්තද කියලා ඒ වෙලාවෙම එතන ඉන්න ස්ටෝර්ස් බාර් එකේනා මේ සිස්ටම් එක රැකවත් කරන මෙන්න මෙච්චර පිටි ප්‍රමාණයක් දැන් ගත්තා. ඊට පස්සේ තව එක්කෙනෙක් ඇවිල්ලා පිටි ගත්තොත් එයා ඒකට රැකවත් කරන මෙන්න මෙච්චර පිටි ප්‍රමාණයක් දැන් ගත්තා. එතකොට සිස්ටම් එකේ තියෙනවා දැන් ඒතකොට පිටි ගන්න එක එක්කෙනා පිටි ගන්නවනේ. එතකොට පිටි යම් කිසි ප්‍රමාණයක් ස්ටෝර්ස් වල තිබුණා. දැන් එක එක්කෙනා පිටි ගනිද්දී අර ස්ටෝර්ස් වල තියෙන ප්‍රමාණය ටික ටික අඩු වෙගෙන යනවා. හරි. ඉතින් එතකොට ඕක අඩු වෙගෙන යනකොට අපි හිතමුකෝ ඒගොල්ලන්ගේ සම්පූර්ණ මේ පිටි කිලෝ 50ක් විතර ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. පොඩි පටන් ගන්න ස්ටොක්ස් තිබුණා කිලෝ 50ක් විතර. ඕක අඩු වෙගෙන යනවා. ඊට පස්සේ කිලෝ 10කට වගේ අඩු වෙගෙන යද්දී අපිට පුළුවන් ඒ සිස්ටම් එකේම ඔටෝමැටිකලි හදන්න ක්ෂණිකව පිටි සප්ලයි කරන එක්කෙනාට ඊමේල් එකක් යන්න. පිටි වලයි මේ ඒ කියන්නේ ඊමේල් එකේ කැමති දෙයක් යවන්න පුළුවන් කොහමද ඊමේල් එකේ අදහස එන්නේ පිටි ලෝඩ් එකක් මේ කියන්නේ පිටි කිලෝ 50ක් හරි අවශ්‍ය කරනවානේ මේ ආයතනයට වන්න කියලා. හරි ඒක ඔටෝමේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්වයංකරණය කරන්න පුළුවන්. එතකොට ආයි පිටි නැති වෙනකම් බය පිටි අන්තිම බිඳුවට හිඳනකම්ම මේ ඉන්න වෙන්නේ මේ අමතක වුණත් මොකද අර ඔකට කියනවා ප්‍රී ඕඩර් ලෙවල් කියනවා. නැවත ඇනවුම් කිරීමේ මට්ටම. හරි. එතකොට අපි හිතමු ඒක ඒ ආයතනයේ දාලා තියෙන කිලෝ 10යි නම් පිටි කිලෝ 10ක් ස්ටෝර්ස් වල තියෙන පිටි කිලෝ ප්‍රමාණය 10 දක්වා අඩු වුණ ගමන් ඔටෝමැටික්ලි පිටි සප්ලයි කරන එක්කෙනාට ඊමේල් එකක් යනවා පිටි මේ එවන්න කියලා. පිටි කිලෝ 50ක් හරි 100ක් හරි කැමති වුණා අපිට ඒක දාලා යවන්න පුළුවන්. ඒක සෙට් කළම කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ පිටි කිලෝ 50ක් කොටයක් තමයි එවන්නේ කිව්වේ. පිටි කිලෝ 50ක් එවන්න කියලා ඔටෝමැටිකලි මේල් එකක් යනවා. ඉතින් එතකොට යා ශනිකව පිටි කිලෝ 50 ඒ ආයතනයේට මේ බේකරියට එවන්න පුළුවන්. එතකොට ස්ටෝර්ස් වලින් එක්කලා ඒක ආපු ගමන් එයා අරගෙන මේ පිටි ස්ටෝර්ස් වලින් දාන ගමන් සිස්ටම් එකට අප්ඩේට් කරනවා. මෙන්න මේ වෙලාවේ පිටි කිලෝ 50ක් ආවා කියලා. එතකොට ආයි අර සිස්ටම් එකේ ලෙවල් එක උඩට යනවා. ඊට පස්සේ ආයෙ කට්ටිය පිටි ගන්න අඩු වෙගෙන යනවා. අර වගේ උන ගමන් ආයෙ ඔටෝමැටික් මේ මේල් එකක් යවනවා. ඉතින් ඔය මම ඔයාලට තේරෙන සරල උදාහරණයක් කිව්වේ බේකරි කියලා. මොකද නිදාස චූප්පන් එහෙම හැමතැනම යනවා. ඔයගොල්ලෝ ගෙදර ඉන්නකොට ඔළුවට නිතරම ඇහෙන සද්දනේ. හරි ඉතින් ඔය වගේ බේකරිගේ සේවකත් ඔය ලොකු ආයතන හැම එකේම ඔය වගේ අර එකම ක්‍රියාදාමයක් නම් වෙන්නේ. මේ බේකරි වගේ හැමදාම එකෙන් පිටි අයිටම් කෑම හදන එක කරන්නේ ඊට වගේ ආයතන එකම ක්‍රියාදාමයක් නම් වෙන්නේ. ඒ අදාළ මේ පද්ධති ඔටෝමේට් කරලා තියෙනවා. ඔය වගේ ස්වයංක්‍රීයව ඊමේල් එක යවලා මේ බඩු ගේන්න ඕන නම් මොකද දැන් බේකරිය වගේ අපි බේකරි උදාහරණයක් ගත්තොත් පිටි වුණාට පස්සේ බලාගෙන ඉන්න දෙයක් නෑ නේ ආයි පිටිමල ගේන්න ඕනේ ඉතින් ඒ ඔටෝමැටික් මේල් එක යවනවා මෙච්චර පිටි ප්‍රමාණයක් එවන්න කියලා. ඕකත් මොනවාද මේ බිස්නස් වල කියන්නේ ව්‍යාපාර ව්‍යාපාර කියන්නේ මේ e-commerce නෙමෙයි අපි ඊළඟ කතා කරමු බලමු මොකද්ද හරියට මේ දෙකේ වෙනස කියලා. හරි ආයතනයක භාණ්ඩ ක්‍රම ලේඛනය සංස්කරණය කිරීම අපිට ගන්න පුළුවන්. හරි ඊළඟ ලියමු උදාහරණයක් මිලියන් තුන්වෙනි උදාහරණය ප්‍රකාශන ආයතනයක අන්තර්ගතය සෑදීම
අන්තර්ගතය සෑදීම මොකක්ද ප්‍රකාශනය පත්‍ර කන්දරවල ආටිකල් අන්තර්ගතය සෑදීම කමා සංස්කරණය අන්තර්ගතය සෑදීම කමා සංස්කරණය කමා කළමනාකරණය කමා මුද්‍රණය සහ ප්‍රකාශනය යන ක්‍රියාදාම පරිගණක තාක්ෂණයේ සිදු කිරීම හරි ආයත මුලින්ම කියන ප්‍රකාශන ආයතනයක අන්තර්ගතය සෑදීම සංස්කරණය කළමනාකරණය මුද්‍රණය සහ ප්‍රකාශනය ක්‍රියාදාම පරිගණක තාක්ෂණය ආධාරයෙන් සිදු කිරීම හරි එතකොට මොකද වෙන්නේ කවුරු හරි ඔන්න අපි හිතමුකෝ මේ පත්තර කන්දරුවක් කියලා කම්පියුටරයිස් කරලා තියෙන්නේ ෆුල් සීන් එකේ තියෙන්නේ ෆුල් ICT සීන් එකේ තියෙන්නේ ඉතින් එතකොට ආටිකල් එක ලියන කෙනා කම්පියුටරෙන්ම ආටිකල් එක ලියනවා ටිකලි කරලා AI සිස්ටම් එකට දානවා අපි හිතමුකෝ මේ ඒගොල්ලන්ගේ සිස්ටම් එකක් තියෙනවා ඒගොල්ලෝ ආටිකල් එකේ සබ්ජෙක්ට් එක දාලා ඔක්කොම විස්තර දාලා කතරගම නම් දාලා ආටිකල් එකේ සිස්ටම් එකට ඇතුළත් කරනවා ඊට පස්සේ එඩිටර් කාර්යය ඉන්නවනේ සංස්කාරක එයා අර ආටිකල් අරගෙන වෙනස් වෙන්න ඕන තැන් එතන නිසි බලධාරියන එයා කපන්න ඕනේ කපලා ඒ ටික කරලා දානවා ඊට පස්සේ අවශ්‍ය කළමනාකරණය කටයුතු කරාට පස්සේ අදාළ වෙලාවෙදී ඔක්කොම මුද්‍රණය වලට රෙඩි يعني print කරන රෙඩි කරලා තියෙනවා ඊට පස්සේ print එකේ තියෙන ඒවා print කරලා ගන්නවා ඊට පස්සේ ඒවා භෞතිකව print කරපුවා එහෙම යවනවා එහෙම නැතුව අන්තර්ජාලයටම ප්‍රකාශනය කරනවා නම් එහෙම මේගොල්ලන්ගේ සිස්ටම් එකෙන් මේගොල්ලන්ගේ අදාළ වෙබ්සයිට් එකට පත්‍ර වෙබ්සයිට් තියෙනවානේ ඒ වෙබ්සයිට් වලට පබ්ලිෂ් කරන්න පුළුවන් හරි ඉතින් එතකොට ඕවා පරිගණක ආශ්‍රය කරාම අර වගේ පහසුවෙන් ඒ වගේ දේවල් කරගන්න පුළුවන් අර ඉස්සර වගේ අතින් ලියලා කපලා කොටලා ඕවා කරනවට වඩා කම්පියුටරේ වදනවනේ ඉතින් Word වල ෆයිල් එකක ගොම්මස ක්ලික් කරන එක සංස්කරණය කරන කොච්චර ලේසිද කියලා අතින් හදාපු කොලයක් කපලා කොටලා දානවා වගේ නෙමෙයි ඉතින් එතකොට හරි ඔබ තමයි කතන්දරේ කියන්නේ දැන් බලමු මොකද්ද මේ අපි කලින් කතා කරපු ඊ-වාණිජ්‍යයේ ඊ-ව්‍යාපාරය වෙනස මේ වෙනස ඔයගොල්ලෝ හොඳට අඳුර ගන්න ඕනේ හරිද ඒක බොහොම වැදගත් අපි දැන් ආයි මම කලින් කතා කරපු දැන් දෙන්නම්කෝ ඊ-වාණිජ්‍ය කියලා කියන්නේ මොකද්ද ඊ-වාණිජ්‍ය කියලා කියන්නේ අන්තර්ජාලය හරහා මාර්ගගතව භාණ්ඩයක් මිලදී ගැනීම කියන එක තමයි. කියන්නේ භාණ්ඩයක් මිලදී ගැනීමට අදාළ පියවරවල් මාර්ගගතව සිදු කිරීම තමයි ඊ-වාණිජ්‍ය කියලා කියන්නේ. එතකොට අපි කඩේ ගිහිල්ලා බඩු ගන්නව වෙනුවට මාර්ගගතව අන්තර්ජාලය ඔස්සේ අපි මේ බඩුව ගන්න එක තමයි මේ ඊ-වාණිජ්‍ය කියලා කියන සංකල්පෙට ඇතුළත් වෙන්නේ. ව්‍යාපාර කියලා කියන්නේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ කටයුතු කරගන්න තමයි ඒ කියන්නේ ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ කටයුතු කර ගැනීමට තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කිරීම. ඒ කියන්නේ ICT පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ බිස්නස් එකට අදාළ දේවල් කරගන්න එක තමයි ව්‍යාපාර කියලා කියන්නේ. හරි? එතකොට දැන් ඔයගොල්ලෝ කියනවා මේ උදාහරණ තුනක් කිව්වා. පළවෙනි එක තමයි ඊතැපෑල මගින් භාණ්ඩ ඊතැපෑල මගින් ඒගොල්ලෝ ප්‍රචාරණය කරගෙන. එතකොට එතන කොයිවක්වත් නැහැනේ පාරිභෝගික වල බඩුවක් ගන්න කෑල්ලා. එතකොට හැබැයි මේ ඒගොල්ලන්ගේ බිස්නස් එකේ යම් කොටසක් ICT එක්ක මේ ඒගොල්ලන්ගේ වැඩේ ලේසි කරගත්ත එකක් තමයි කියන්නේ. අන්න ඒව තමයි මේ ව්‍යාපාර ගණයට එන්නේ. දැන් අපි මුලින්ම කතා කරපු භාණ්ඩ ක්‍රම ලේඛනය ඔටෝමේට් කරන එකත් ඊට පස්සේ අර පත්තර මේ කන්තෝරුවේ කතන්දරයත් ඒ මොකද්ද වෙන්නේ? ඒගොල්ලන්ගේ ඒ බිස්නස් වැඩේ ලේසි කරගන්න IT නැත්නම් තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ICT යොදා ගැනීම තමයි මේ ව්‍යාපාර කියලා කියන්නේ. කොමර්ස් කියලා කියන්නේ කෙලින්ම පාරිභෝගිකයා අන්තර්ජාලය හරහාම භාණ්ඩ මිලදී ගැනීම තමයි කොමර්ස් කියලා කියන්නේ. බිස්නස් කියලා කියන්නේ මේ බිස්නස් එකේ අදාළ කාර්යයන් පහසු කර ගැනීමට IT භාවිතා කිරීම. එතකොට එතනදී අර පාරිභෝගිකයා ඇවිල්ලා බඩු අරගෙන සම්පූර්ණ කතන්දරේම නැහැ. බිස්නස් එකක් වෙද්දී පාරිභෝගිකයෙක් ඉන්නවා. පාරිභෝගිකයා ඇවිල්ලා ඒ වෙනද භාණ්ඩ හෝ සේවා විකුණන කට්ටියකින් ඒක මිලදී ගන්නවා. ඔන්න ඔකනේ සම්පූර්ණ කතන්දරේ.
ওই සම්පූර්ණ කතන්දරයට තමයි මේ වාණිජ්‍ය කියලා කියන්නේ. බිස්නස් කියලා කියන්නේ බිස්නස් එක පැත්තේ ඒගොල්ලන්ට මේ බිස්නස් එකක් ගත්තාම ඒගොල්ලන්ගේ කාර්යයන් ගොඩාක් තියෙනවනේ. අන්නේ කාර්යයන් කිහිපයක් හරි ඒගොල්ලන්ට අවශ්‍ය කාර්යයන් ටික ICT භාවිතා කරන තොරතුරු පහ සංවේදන තාක්ෂණය භාවිතා කරලා පහසු කරගන්න එක තමයි මේ ව්‍යාපාර කියලා කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ව්‍යාපාර සහ වාණිජ්‍ය මොනවද කියලා හොයද්දී ඒක ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් සංකල්පය ඔළුවේ තියාගන්න එක හොඳට ඔළුවට දාගෙන පාඩම් කරලා තියාගන්න. right bro. හරි ඊට පස්සේ පල්ලෙහා රුලෙන් ලියමු. අනේ ඒකටම අර හතරවෙනි උදාහරණය ලියන්න. හතරවෙනි උදාහරණය ලියන්න. ව්‍යාපාර මගින් මාර්ගගත ව්‍යාපාර මගින් මානව සම්පත් සඳහා මානව සම්පත් සඳහා ව්‍යාපාර මගින් මානව සම්පත් සඳහා පහත එහෙමත් ඕනේ. ව්‍යාපාර මගින් මානව සම්පත් සඳහා මාර්ගගත මෙවලම් නිර්මාණය කළ හැක. ව්‍යාපාර මගින් මානව සම්පත් සඳහා මාර්ගගත මෙවලම් නිර්මාණය කළ හැක. හරි. වරණතු ලියන්න. මාර්ගගත රැකියා පුවරු කමද ලියන්න. වරණතු ලියන්න. මේ මෙවලම් කලින් කතා කරන්නේ මාර්ගගත මෙවලම් ඉපදිවි මේ නිර්මාණය කළ හැක කියලා. අන්න ඒ මාර්ගගත මෙවලම් කියන්නේ මොනවද තමයි මේ වරණතු ලියන්න. පළවෙනි එක තමයි මාර්ගගත රැකියා පුවරු. මාර්ගගත රැකියා පුවරු. හරි. ඉල්ලුම්පත් ක්‍රියාවලිය දෙවෙනි එක මාර්ගගත රැකියා පුවරු කමා ඉල්ලුම්පත් ක්‍රියාවලිය. ඒකට අපි විස්තර කරලා කියමු පස්සේ. මොකක්ද ඔක වෙන්නේ කියලා. ඉල්ලුම්පත් ක්‍රියාවලිය සහ සේවකයන් පිළිබඳ දත්ත රැස් කර නඩත්තු කිරීමේ පද්ධති. හරි ඒ කියන්නේ මේ මානව සම්පත් අර HR human resource කියලා තියෙන්නේ. අන්න ඒ කොටසට තමයි මේක වැටෙන්නේ. එතකොට මේ අර මාර්ගගත රැකියා පුවරු කියලා කිව්වේ මේ මොකක් හරි වේකන්සි එකක් මොකක් හරි ආයතනයකට සේවකයන් පනවලා ගන්න අවශ්‍ය නම් ඉස්සරම ගලකට පත්තර වලට දැම්මා. ඉතින් මොහොමනේ ගියේ. ඉතින් එහෙම ඕනේ දැන් අන්තර්ජාලය හරහා ටක් ගාලා ඒගොල්ලන්ට කියන්න පුළුවන් මෙන්න මේ වගේ සුසුකම් තියෙන කට්ටිය ඒගොල්ලන්ට ඕන කියලා. ඉතින් ඒකට වෙනම සයිට්ස් තියෙනවා ජොබ්ස් වලට අදාළව එහෙම නැත්නම් Facebook එක හරහා හරි ඒ ආයතනයට අදාළ වෙබ්සයිට් එක හරහා හරි ඒ වගේ කීක විදි වලට ඒගොල්ලන්ට අවශ්‍ය පණිවිඩේ අවශ්‍ය පිරිසට අරන් යන්න පුළුවන්. ඊට පස්සේ ඒක හරහාම ඊමේල් එකක් හරහා මේ අවශ්‍ය ඉල්ලුම්කරුවන්ට ඒකට ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලියක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාම්ප්‍රදායික මෙන්නේ කොළ ඒ ෆෝම් එකක් පුරවලා තමන්ගේ ඔක්කොම මේ සුදුසුකම් තියෙන සර්ටිෆිකේට්ස් වල කොපි දාලා ලොකු ෆයිල් එකක් හදලා පෝස්ට් කරලා ලොකු මේ
ෆයිල් එකක් නෙමෙයි ලොකු මේ එකතු ෆයිල්ස් එකතුවක් හදලා ඒක පෝස්ට් කරලා යවන එක තමයි සාම්ප්‍රදායික ක්‍රමය. දැන් එහෙම නෙමෙයි අන්තර්ජාලය යනවා මේ ෆෝම් එක ඒගොල්ලන්ගේ ෆෝම් එක ෆිල් කරලා එහෙම නැත්නම් ඊමේල් එකක් කරලා හරි තමන්ගේ මේ CV එක ඇටච් කරලා බයෝඩේටා එක කියලා කියන්නේ CV එක ඇටච් කරලා ඒක එහෙමම ෂේකව යවන්න පුළුවන්. ඒ වගේම ආයතනයක සේවය පිළිබඳ දත්ත ඒගොල්ලන්ගේ අදාළ ඒ දත්ත ඩේටාබේස් එකට දාලා ඒවා ලස්සනට මේන්ටේන් කරන්න පුළුවන්. මේ මොනවද මේ බිස්නස් පැත්ත ඒ කියන්නේ මේ ව්‍යාපාර මගේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරයට ICT සම්බන්ධ කරගෙන අපි ඒවා කලිනුත් කතා කරලා තියෙනවා විවිධ ක්ෂේත්‍රයන්ට උදාහරණයක් විදිහට පළවෙනි පාඩමෙන් කතා කරා ප්‍රවෘත්ති තාක්ෂණයේ විවිධ ක්ෂේත්‍රවල පාවිච්චි කරන්න කොහොමද කියලා. මේකට බිස්නස් වලදී ඒක එකක් තමයි ව්‍යාපාර. ඉතින් ඔය ඒව ගැන තමයි පොඩ්ඩක් දැනුනේ. ආයෙ චුට්ටක් මතක් කරන්න තන්තිම් වෙලා. හරි. එකම දේ තමයි මේ ආයෙ කියන්නේ. right. ඔන්න එහෙනම් අපි ව්‍යාපාර ගැන හඳුන්වලා කරලා ඉවරයි දැන්. දැන් ඊට පස්සේ යනවා බොහොම වැදගත් කොටසකට. ලියන්න ප්‍රධාන මාතෘකාව ව්‍යාපාරවල ගනුදෙනු වර්ග ව්‍යාපාරවල ගනුදෙනු වර්ග එහෙම නැත්නම් අපි ඒක කියනවා බලන්න කියන්නේ ප්‍රරූප ව්‍යාපාරවල ගනුදෙනු වර්ග නැත්නම් ව්‍යාපාර ප්‍රරූප හරි මොනවද මේවා අපි එකින් එකට දියලිය විස්තර කර යමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ නම් ටික විතරක් ටියුට් එකට ගන්න ඉඩ තියෙනවා. හරි. පළවෙනි එක තමයි මොනවද? කියවම මතක් වෙන්න. B2B කියන්නේ ව්‍යාපාරයෙන් ඒ කියන්නේ එක් ව්‍යාපාරයකින් කොහොමද තවත් ව්‍යාපාරයකට මේ IT භාවිතා කරලා කියන්නේ මේ සේවය දෙන්න කියන එක තමයි අපි කතා කරන්නේ ඉස්සරහට. හරි. ලියාගන්න පළවෙනි එක ව්‍යාපාර ගනුදෙනු වර්ග. ව්‍යාපාරවල ගනුදෙනු වර්ග එහෙම නැත්නම් ප්‍රරූප. හරි. ඒක තමයි අපේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ. ඒක යටතේ ප්‍රරූප අපිට තියෙනවා 6ක් කතා කරන්න. ප්‍රධාන 6ක් කතා කරන්න තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි B2B. B2B කියන්නේ මොකද? ව්‍යාපාරයට ඉංග්‍රීසියෙන් කියනවා business to business කියලා. මේ දෙක දාලා තියෙන්නේ to කියන එක. හරි ඔයගොල්ලන්ත් ඒක දන්නවනේ මොකද්ද? මෙතන එන්නේ මොකද්ද? business to business කියන එක. ඉතින් අර මේ දෙක ඉලක්ක ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද? TW ඕනේ. ඔක කියන්නේ 2 කියලා. මේක 2 නේ. ඉතින් ලස්සනට වොෂ් වෙන්න මැදට දෙක ඉලක්කම දානවා. ඔක තමයි කතන්දරේ. ව්‍යාපාරයට business to business. මෙතන දෙකේ ඉලක්කමට දැන් මෙතන දෙපැත්තෙන් B තියෙන්නේ. දැන් අපි ඉස්සරහට කතා කරගෙන යනකොට මේවා වෙනස් වෙනවා. එක එක අකුරු වෙනවා මේ දෙපැත්තට. එතකොට මේ වංගන පැත්තේ තියෙන්නේ දෙන එක. සේවය දෙන එක. මේ දකුණු අත පැත්තේ තියෙන්නේ සේවය ගන්න එක. හරි. අරයා දෙනවා මේ පැත්තේ ඉන්න කෙනා ගන්නවා. පැහැදිලිනේ? හරි. ලියමු පළවෙනි එක B2B ව්‍යාපාරයට business to business කියලා ලියන්න. හරිද?
ඒක යටතේ පොඩි හැඳින්වීමක් කරනවා. මෙහිදී එක් ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයකට ICT उपयोगी කරගෙන කියන්නේ තොරතුරු සංවේදී තාක්ෂණය උපයෝගී කරගෙන ICT උපයෝගී කරගෙන වරණ ලියන සරල වේ තමයි වෙබ් අඩවියක් මගින් ICT උපයෝගී කරගෙන වෙබ් අඩවියක් මගින් වරණ තුල ICT උපයෝගී කරගෙන කියලා කියන්නේ මොකද්ද? වෙබ් අඩවියක් මගින් කියන එක තමයි සරලවම ගත්තොත්. හරි. ඔන්ලයින් මොකක් කරගෙන කරනවා කියන එකෙන් ඉඳලා වරණ වෙබ් අඩවියක් මගින් කියලා ඉඳලා. මම ආයෙත් කියනවා මෙහිදී එක් ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයකට ICT උපයෝගී කරගෙන වරණ තුලේ වෙබ් අඩවියක් මගින් වරණ වහලා සිය निष्पादन हो सेवा अलवि किरीम सिදුවේ निष्पादन हो सेवा अलवि किरीम सिදුවේ මෙහිදී එක් ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයකට ICT උපයෝගී කරගෙන වරණ අඩවියක් මගින් වරණ වහලා සිය නිෂ්පාදන හා සේවා අලෙවි කිරීම සිදු කෙරේ. හරි. ඒ කියන්නේ මොකද්ද? බිස්නස් දෙන්න කියනවා. බිස්නස් කම්පැනි දෙකක් ඉන්නවා. එක කම්පැනියක් ඒගොල්ලෝ මොනවා හරි බඩුවක් හදලා ඒ බඩුව විකුණනවා අර කම්පැනි. එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ බඩුව විකුණන්න මේක ඕන වෙනවා. සල්ලම් මෙහෙම කියන්නම්කෝ. ලංකාවේ තියෙනවා මයික්‍රෝ කාර් හදන කම්පැනි. එතකොට ඒගොල්ලෝ බිස්නස් එකක් කරන්නේ. හරිද? එතකොට ඒගොල්ලෝ හැබැයි බඩු ගන්න කොහෙන්ද? ඒගොල්ලන්ගේ වාහන ඒගොල්ලෝ නිෂ්පාදනය කරන වාහන වල සාමාන්‍ය 70% විතර ගන්න චීනේ මේ හරි ඒ වගේ චීනේ ගොඩක් ගන්න නැත්නම් ඒගොල්ලෝ චීනේ මේක කරගත්ත ආයතන වලින් තමයි. හරි. එතකොට අපි හිතමු ඔය MG ජීප් එක වගේ මොකක් කර කමන්න. ඒගොල්ලෝ මයික්‍රෝ සමාගම හදන කාර් එකක් තියෙනවා, වාහනයක් තියෙනවා. ඒ වාහනේ හදන්න 100ට ඒ වාහනේ 70%ක් බඩු ගන්න චීනේ ඒ වාහන හදන සමාගම. එතකොට මයික්‍රෝ සමාගම එක බිස්නස් එකක් අර චීනේ තියෙන සමාගම එක බිස්නස් එකක්. ඉතින් එතකොට මේ ඒගොල්ලන්ගෙන් බඩු මේගොල්ලෝ ගන්නවා. අරගෙන ඊට පස්සේ මේගොල්ලන්ගේ සම්පූර්ණ වැඩේ ඉවර කළා තමයි මේ ඒගොල්ලෝ නිෂ්පාදනයක් විදිහට ඉලක්ක කරනවා. ඒක කතන්දරේ වැඩක් නෑ. මේ ව්‍යාපාර දෙක අතර වෙන ගනුදෙනුව තියෙනවානේ. එතකොට අන්න ඒක තමයි මේ B2B කියලා කියන්නේ. එතකොට මෙතනදී චීනේ තියෙන සමාගම තමයි සේවාව සපයන සමාගම. ලංකාවේ තියෙන මයික්‍රෝ සමාගම තමයි සේවාව ලබා ගන්න සමාගම වෙන්නේ. හරි. එතකොට මේක ඔන්ලයින් වෙනවා කියලා කියන්නේ. එතකොට චීනේ ආදාළ සමාගමේ තියෙන වෙබ්සයිට් එකට මේගොල්ලෝ ලොග් වෙලා ඒ අවශ්‍ය භාණ්ඩ ටික ඇන්ඩල් කරලා මේ පැත්තට ගෙන්න ගන්නවා. හරි. එතකොට ව්‍යාපාර දෙකක් අතර සිදුවන ගනුදෙනුවක් තමයි අපි B2B විදියට හඳුනගන්නේ. business to business. හරි. හරි. ඔන්න අපි ඒකට උදාහරණයක් දෙමු. B2B වලට උදාහරණයක්. B2B කියන එක විස්තර කරානේ. යටින් උදාහරණ කියන්න. A නම් ගාව කියන්න ඕනේ. A නම් ව්‍යාපාරික ආයතනයක් විසින් විශේෂ අඩු මිල ගණන් යටතේ පොත් තොග වශයෙන්
තොග වශයෙන් වෙනත් ව්‍යාපාර වලට අලෙවි කිරීම වෙනත් ව්‍යාපාර වලට අලෙවි කිරීම හරි ඒතකොට මෙහෙම ගමුකෝ ඔන්න මේ එක ආයතනයක් තියෙනවා ඒගොල්ලෝ පොත් තොග පිටින් ගන්නවා ලොකු ආයතනයක් හරි අරගෙන ඒගොල්ලෝ ලෝකෙ වටිනා බෙදල එක තමයි කරන්නේ ඉතින් එතකොට ඒගොල්ලන්ගේ අදාළ වෙබ්සයිට් එකේ තියෙනවා මෙන්න මේ පොත් මෙන්න මේ ප්‍රමාණයෙන් ඒගොල්ලන්ගේ තියෙනවා ඒවා මෙන්න මේ වගේ ඉඩ ගණන් යටතේ දෙනවා හැබැයි තොග වශයෙන්නේ ඉතින් එතකොට මේ මොකද එතන තොග වශයෙන් දෙන්නේ එක දෙක ගන්නවා නම් කෙලින්ම පාරිභෝගිකයන්ට එක ගන්න පුළුවන් ඒක තොග වශයෙන් සාමාන්‍ය පාරිභෝගිකයෝ ගන්න නැහැ බිස්නස් කරන කෙනෙක්ම තොග වශයෙන් ගන්න එක තවත් පොත් වෙලෙන්දෙක් විතරමනේ තොග වශයෙන් ගන්න අන්න ඒකයි තමයි තොග වශයෙන් කියන කතන්දරේ කියන්නේ එතකොට පිටුම් සමහර අඩුම පොත් 50ක් 100ක් ඉනදී ගන්න ඕන කියන කන්ඩිෂන් එකකට තියෙන පුළුවන් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා අලිබබා වෙබ් අඩවි මට මතක විදියට. ඔව්. ඒකට ගියන් පස්සේ මේ අලිබබා දැන් මට හරි මතක නැහැ වෙබ් අඩවිය. එතනත් වෙන මේ වගේ එකක් තමයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර eBay වගේ එක බඩුවක් ගන්න බෑ. අඩුම මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගන්න ඕන කියලා තියෙනවා. ඉතින් එතකොට දැන් මම අර පොත් උදාහරණයක් දෙන්න. මේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා මෙන්න මෙච්චර මෙන්න මේ જાති මෙන්න මේ පොත් තමයි තියෙන්නේ කියලා තියෙනවා ඒගොල්ලන්ගේ වෙබ් පිටුවේ දාලා. ඉතින් ඒ වෙබ් පිටුවට ගියන් පස්සේ පේනවා සාමාන්‍ය වෙබ් පොලියම් වල ගොඩක් අඩුවෙන් තමයි තියෙන්නේ. හැබැයි ඒවා තොග වශයෙන් ගන්නවා. ඉතින් එතකොට ඒවා දකින්න වෙන කඩකාරයෝ ඉන්න කඩකාරයෝ ඉන්න පොත් සිල්ලර් වෙලෙන්දෝ. එතකොට ඒගොල්ලෝ අර ව්‍යාපාරේ පොත් තොගයක් අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ සාමාන්‍ය පාරිභෝගිකයන් විකුණනවා. ඒතකොට මේ බිස්නස් දෙක අතර වෙන ගනුදෙනු තමයි අපි B2B කියලා කියන්නේ. හරි. දෙවෙනි එක B2B කරා. දෙවෙනි එක B2C. B2C. B2C කියන්නේ මොකද්ද? business to customer. සිංහලෙන් කියෝනේ ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට ඉංග්‍රීසියෙන් කියෝනේ business to customer. Business to customer. හරි. ඒක ලියමු. ලියාගත්තා මේක. යටින් ලියන්න. මෙහිදී එක් ව්‍යාපාරයක් විසින් පාරිභෝගිකයන්ට ICT උපයෝගී කරගෙන අර කලින් කතාව තමයි ටැන්කින පොඩි දේවල් ටිකක් විතර වෙනස් වෙන්නේ. ICT උපයෝගී කරගෙන ඕනනම් වරන් ලියන්න වෙබ් අඩවියක් මගින් කියන එකත් මම ඒක කියන්නේ කලින් කිව්වනේ. මම අනිත් කියනවා. B2C කියන්නේ මෙහිදී ව්‍යාපාරයක් විසින් පාරිභෝගිකයන්ට ICT උපයෝගී කරගෙන සිය නිෂ්පාදන හා සේවා අලෙවි කිරීමයි. නැත්නම් මෙහිදී සේවා අලෙවි කිරීම සිදු කෙරේ. මෙහිදී පටන් ගන්න. මෙහිදී ව්‍යාපාරයක් විසින් පාරිභෝගිකයන්ට ICT උපයෝගී කරගෙන සිය නිෂ්පාදන හා සේවා අලෙවි කිරීම සිදු වේ. හරි.
ඊට ඒකෙම ඒක යටතේම පල්ලෑරුලෙන් ලියන්න. මෙහිදී පාරිභෝගිකයා විසින් මාර්ගගතව භාණ්ඩ ඇනවුම් කිරීම සහ මුදල් ගෙවීම සිදු කරන අතර භාණ්ඩ ඇනවුම් කිරීම සහ මුදල් ගෙවීම සිදු කරන අතර ව්‍යාපාරික ආයතනය විසින් පාරිභෝගිකයා වෙතටම භාණ්ඩ යැවීම සිදු කෙරේ. ඕක තමයි අපිට ගොඩක් දකින්න පුළුවන් උදාහරණයක්. හරිද? ඒකට කියන්නේ එක ව්‍යාපාර ආයතනයකට ඒගොල්ලෝ වෙබ්සයිට් එකක් තියෙනවා. දැන් අතන වෙබ්සයිට් එක ඔයාලට Facebook වගේ ඒ වගේ ඒකත් වෙබ්සයිට් එකක් නේ වගේ සේවාත් මෙතන ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඉතින් මේක හරියටම හරියන්නේ ඒගොල්ලන්ට වෙබ්සයිට් එකක් තියෙනවා නම් තමයි. ඒගොල්ලන්ට වෙබ්සයිට් එකක් තියෙනවා නම් මේක හරියටම හරියන්නේ. B2C කියන එක වෙන කවුරක්වත් පාර්ශ්වයකට අවුල් වෙලා නැහැ. හරිද? එතකොට ඒ ව්‍යාපාර ආයතන වෙබ්සයිට් එකක් තියෙනවා. පාරිභෝගිකයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා තමන්ට ඕන බඩුව ඕඩර් කරනවා, පේ කරනවා. ඊට පස්සේ බඩුව ගෙදරටම එනවා. හරි? ඔක තමයි B2C. හරි. ඊළඟ එක C2C. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ C2C ඊළඟ එක. C2C පාරිභෝගිකයාට හරිනේ. ලියමු එක මෙහෙම. මෙහිදී ඒකේ විස්තරය මෙහිදී පාරිභෝගිකයන් දෙදෙනෙකු අතර ICT උපයෝගී කරගෙන භාණ්ඩයක් මිලදී ගැනීම
භාණ්ඩයක් මිලදී ගැනීම විකිණීම හෝ භාණ්ඩයක් මිලදී ගැනීම විකිණීම හෝ යම් සේවාවක් සැපයීම සිදු කෙරේ. යම් සේවාවක් සැපයීම සිදු කෙරේ. මේ සඳහා බොහෝ විට තුන්වන පාර්ශවයකින් නඩත්තු කරන වෙබ් අඩවියක සේවාව ලබා ගැනේ. හරි. කිව්වම මොකද ඔළුවට එන උදාහරණේ ලංකාවේ ikman.lk එක වගේ. හරි. ඔයාලට මොකක් හරි බඩුවක් විකුණ ගන්න ඕන නම් ඔයා ඒකේ ඇඩ් එකක් දානවා. එතකොට වෙන මිනිස්සෙක් ඔයාලට කෝල් කරලා හරි ඔයාව කන්ටැක්ට් කරලා හරි ගන්නවා. එතකොට අර වෙබ් අඩවි එක්කෙනාට මොකුත් ඒකට සම්බන්ධ ගනුදෙනුවක් නැහැ. එක පැත්තෙන් යා ඇඩ් එක ගන්න එක විතරයි කරන්නේ. ඔය දෙන්න තමයි කියන්නේ කස්ටමර්ස් දෙන්න තමයි සම්බන්ධ වෙන්නේ. හරි. අර වෙබ් අඩවිය හරහා නෙමෙයිනේ මුදල් යන්නේ. ඒගොල්ලන්ගේ වැඩිහත් තිබන්නේ. ඒගොල්ලෝ කස්ටමර්ස් දෙන්න සෙට් කරන එක විතරයි කරන්නේ. කස්ටමර්ස් දෙන්නලා ඉන්ටර්නෙට් එක හරහා සෙට් වෙලා වැඩේ කරගන්න එක තමයි මේ C2C කියලා කියන්නේ. හරි. එතන දැන් එතන මොකක් හරි අපි දුන්නා වාහනයක් විකුණනක් කියලා. එතකොට ඔයා ඉතින් අර වාහන වෙලෙන්දෙක් නෙමෙයිනේ. ඔයා සාමාන්‍ය පාවිච්චි කරන වාහනේ විකුණන්නේ යන්නේ. ඒ හින්දා ඔයාව ව්‍යාපාරික කැටගරියට වැටෙන්නේ නැහැ. පාරිභෝගික කැටගරියට තමයි වැටෙන්නේ. හරි. හරි මේක තමයි. හරි. ඒකේ අර්ථය ලියමු. මෙය මගින් සොයා ගැනීමට අසීරු පොත්පත් වැනි භාණ්ඩ පහසුවෙන් සොයා ගැනීමට හැකියාව ලැබේ. හරි. ඒ කියන්නේ වෙළඳ පොලේ සුලභ නැති බඩු නිතරම හොයන්න බැරි නම් කවුරු හරි පාවිච්චි කරපයක් හරි එහෙම දැකලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ එහෙම දාලා තියෙනවනේ. හරි ඒ වගේ chance එකක් හම්බ වෙනවා. අපිට ඒ වගේ දෙයක් මේ හොයාගන්න chance එකක් තියෙනවා. වෙළඳ පොලේ කඩේ ගන්නත් නැහැ. හැබැයි අර කවුරු හරි ළඟ තියෙන එකක් විකුණනවනම් හෝ අපිට ඒක අවශ්‍යයි කියලා ඇඩ් එක දාන්න පුළුවන් දෙපැත්තම තියෙනවා. ඔක තමයි C2C කතාව. ඊට පස්සේ C2B මොකක්ද මේ පාරිභෝගිකයාගේ ව්‍යාපාරයට customer to business හරි. customer to business ඒක දෙලියමු. මෙහිදී පාරිභෝගිකයෙකු විසින් ව්‍යාපාරිකයෙකු හට ICT උපයෝගී කරගෙන ඒකත් අර වරන් දෙලේ බඩවියක් මගින් කැප්ටන් දාගන්න පුළුවන්.
මුලින්ම කියන මෙහිදී පාරිභෝගිකයෝ විසින් ව්‍යාපාරිකයෙකු හට ICT උපයෝගී කරගෙන භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීම සිදු කෙරේ. භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීම සිදු කෙරේ. පල්ලෙහා රුලේ ලියමු. පල්ලෙහා රුලේ ලියමු. මෙය සාම්ප්‍රදායික ලෙස ව්‍යාපාරිකයෙකු විසින් පාරිභෝගිකයෙකුට මෙය සාම්ප්‍රදායික ලෙස ව්‍යාපාරිකයෙකු විසින් පාරිභෝගිකයෙකුට යමක් අලෙවි කිරීමට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. මෙය සාම්ප්‍රදායික ලෙස ව්‍යාපාරිකයෙකු විසින් පාරිභෝගිකයෙකුට යමක් අලෙවි කිරීමේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. හරි සාමාන්‍යයෙන් අපි දන්නේ බිස්නස් කරන කෙනා කස්ටමර්ට බඩුවක් විකුණනවා කියන්නේ. මෙතන මොකද කියන්නේ කස්ටමර් බිස්නස් කරන කෙනාට බඩුවක් විකුණනවා. මේ සාම්ප්‍රදායික ලෙස ව්‍යාපාරික විසින් පාරිභෝගිකයෙකුට යමක් අලෙවි කිරීමේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. හරි උදාහරණ කියලා අපි ලියමු. උදාහරණ පුද්ගලයෙකුට තමන් සතු භාණ්ඩයක් ව්‍යාපාරික ආයතනයක වෙබ් අඩවියක් මගින් විකිණීමට අවසර ලබා දීම සැලකිය හැක. අවසර ලබා දීම උදාහරණයක්. උදාහරණ කියලා ලියුවා පුද්ගලයෙක් විසින් තමන් සතු භාණ්ඩයක් ව්‍යාපාරික ආයතනයක වෙබ් අඩවියක් මගින් විකිණීමට අවසර ලබා දීම තමයි අපේ උදාහරණේ. ඒකටම මේ ටිකත් එකතු කරගෙන යමු. මෙහිදී භාණ්ඩය අලෙවිකරණ සහ එය මිලදී ගන්නා අය ඍජුව සම්බන්ධ නොවන අතර මිලදී ගන්නා අය මුදල් ගෙවනු ලබන්නේ ව්‍යාපාරික ආයතනයටය. ඊළඟ වාක්‍යයකටම භාණ්ඩය අලෙවි කරන අයට
අලෙවි කරන අයට භාණ්ඩය අලෙවි කරන අයට අදාළ මුදල ගෙවනු ලබන්නේ භාණ්ඩය අලෙවි කරන අයට අදාළ මුදල ගෙවනු ලබන්නේ ව්‍යාපාරික ආයතනයයි ව්‍යාපාරික ආයතනයයි මේ වාක්‍ය පල්ලෙහාට ලියන්න හරි ඒකටම තමයි පොඩ්ඩක් වෙන් කරලා ලියා ගන්න මම ඊට පස්සේ විස්තර කරන්න ඒක හරි මෙම සමස්ත ක්‍රියාවලියේදී මෙම සමස්ත ක්‍රියාවලිය සැලකීම මෙම සමස්ත ක්‍රියාවලිය සැලකීමේදී C to B සහ B to C යන මෙම සමස්ත ක්‍රියාවලිය සැලකීමේදී C to B සහ B to C යන ව්‍යාපාර ආකෘති දෙකම නිරීක්ෂණය කළ හැක හරි ලියාගත්තනේ මේකෙදි C to B B to C දෙකම තියෙනවා හැබැයි අපි මෙතන කතා කරන්නේ C to B කොටස විතරයි මම ඒක දැන් පැටලෙන්න මෙහෙම කියලා දෙන්න හරි ඉක්මන් එකේ ඇඩ් එකේදී මොකද වුනේ ඔයා ඇඩ් එකක් දානවා තුන්වන පාර්ශවයේ වෙබ් අඩවිය පාවිච්චි කරලා හැබැයි එතනදී කස්ටමර්ස්ලා දෙන්නේ තමයි සෙට් වෙන්නේ. කියන්නේ දෙන්නම බිස්නස් කරන කට්ටිය නෙමෙයි. ඔයගොල්ලෝ ළඟ තියෙන මොකක් හරි බඩුවක් විකුණ ගන්න තමයි. හැබැයි ඔයා බිස්නස් නෙමෙයි කරන්නේ. හරිද? අන්න එහෙමයි. ඔයා කස්ටමර් කෙනෙක් උලා කලින් C to C කියලා උනේ. දැන් මෙතන මොකද වෙන්නේ? මෙතන මම එකේ ඒගොල්ලෝ සල්ලි පැත්තක් මේ සල්ලි ගනුදෙනු වලදී මැදිහත් වෙන්නේ නැහැ. ඒ උදාහරණයක් විදියට හැබැයි ඔයගොල්ලන්ගේ හිතන්නකෝ මොකක් හරි වෙබ් අඩවියක් තියෙනවා. ඔයගොල්ලන්ට පාරිභෝගික විසින් ඔයගොල්ලන්ට මුකුත් අර ඔයගොල්ලෝ ව්‍යාපාරිකයෝ වෙන්න ඕනේ නැහැ. රස් වගේ මේ වෙබ් අඩවියක් ගත්තොත් ඔයගොල්ලෝ ඒක බිස්නස් කරන කට්ටියක් විදියට තමයි මේ සෙලර්ස්ලා බිස්නස් කරන සෙලර්ස්ලා විදියට තමයි ඒක රෙජිස්ටර් වෙන්න ඕනේ බඩු විකුණන්නේ. එහෙම නෙමෙයි. ඔය ඉක්මන් එක වගේ සාමාන්‍ය කස්ටමර් කෙනෙක් විදියට අපිට බඩුවක් තියනවා ඒක විකුණ ගන්න ඇඩ් එකක් දාන්න පුළුවන් වෙබ්සයිට් එකක. හරිද? එතකොට ඒක දැකලා කස්ටමර් කෙනෙක් ඒ බඩුව ගන්නෙද්දී අර ඉක්මන් එකේදී වගේ කස්ටමර් නෙමෙයි ගනුදෙනුව වෙන්නේ. එතකොට ඔයාගේ බඩුවක් විකුණන්න දැම්මට ඒ බඩුව ඔයා කොහෙද ඉන්නේ කිද්දමන්ද ඒ මුකුත් නැහැ. ඔයාගේ බඩුවක් තමයි. හැබැයි අර වෙබ්සයිට් එකේ දාන්නේ වෙබ්සයිට් එක දාන විදියට තමයි. ඔන්න ඔය කොටස තමයි C to B වෙන්නේ. කස්ටමර්ගේ බඩුවක් වෙබ්සයිට් එකට විකුණනවා. හරි. එතකොට ඕගොල්ලෝ තමයි සේවය දෙන්නේ. කස්ටමර් තමයි සේවය දෙන්නේ. බිස්නස් එක තමයි සේවය ගන්න යන. අනිත් සාම්ප්‍රදායිකයේ ප්‍රතිවිරුද්ධ කියලා කිව්වේ ඒකයි. සාම්ප්‍රදායිකයේ බිස්නස් කාර්යය තමයි සේවය දෙන්නේ. කස්ටමර්ගේ බඩුව ගන්නෙ. දැන් මෙතන කස්ටමර් ළඟ තියෙන බඩුව තමයි ව්‍යාපාරයට විකුණන්නේ. එතකොට කස්ටමර්ගෙන් දෙන එක බිස්නස් එක ගන්නවා. ඒක බිස්නස් එකට මාර්ගයෙන් තේරුමක් නැහැනේ. ඌ ඒක විකුණන්නත් එපා. අන්න ඒකෝර තමයි ආයර මේක B2C කියන මොඩල් එකත් ඕකේ ඊට පස්සේ අදියරට එන්නේ. අපි මෙතනදී කතා කරන්නේ කස්ටමර්ගේ බිස්නස් එක ගන්න කොටස තමයි මේ C to B කියලා. අපි මෙතනදී කතා කරන්නේ. ඉතින් ඊට පස්සේ කවුරු හරි කස්ටමර් කෙනෙක් මේ ඒ භාණ්ඩය දැකලා ඒක ගත්තට පස්සේ එයා සල්ලි ගෙවන්නේ බිස්නස් එකට මිසක් අර ඍජුව අර පාරිභෝගිකයට නෙමෙයි. බිස්නස් එකට සල්ලි ගෙවුවට පස්සේ ව්‍යාපාර ආයතනයෙන් විසින් අර මිනිස්සයාට මේ සල්ලි දෙනවා. ඒක සමහරලාට මුලින්ම සල්ලි දීලා බිස්නස් එකෙන් අරගෙන ඒගොල්ලෝ මේ ඇඩ් එක දාන්නත් පුළුවන්. එහෙම නැතුව විකුණුවාට පස්සේ සල්ලි දෙන එකඟතාවය මත වැඩේ කරන්නත් පුළුවන්. මේ අවස්ථා දෙකම වෙන්නත් පුළුවන් ඔබේ. හරිනේ? ඔන්න C to B හරි. ඔයගොල්ලෝ දන්නේ නැති අමුතු බිස්නස් ජාති දැන් එළියට එනවානේ. හරි. පතරක් ඉවරයි. ඊට පස්සේ B to E.
දැන් මෙච්චර අපි කතා කරන්නේ මොකක් ගැනද? බිස්නස් සහ කස්ටමර්ස්ලා ගැන. හරි ඒ කියන්නේ විකුණන කට්ටියයි ගන්න කට්ටිය. ඒකෝන දැන් අපි මුලින් අපි එක්කෙනෙක් කරගෙන ගමු. මොනේ මොකද්ද? ව්‍යාපාරයෙන් සේවකයාට ව්‍යාපාරයේ සේවකයාට හරි business to employee business to employee කියන්නේ මොකක් හරි ව්‍යාපාරික ආයතනයක අයක කියමු ඔන්න ඔය ලියා ගන්නකො ඉස්සෙල්ලා ඔක B to E ව්‍යාපාරයේ සේවකයාට කියන්නේ business to employee ලියමු මෙහෙම හරිද මෙහිදී ව්‍යාපාරික ආයතනයක් විසින් තම සේවකයන්ට ICT උපයෝගී කරගෙන භාණ්ඩ හා සේවා සැපයීම සිදු කෙරේ. භාණ්ඩ හෝ සේවා හා වෙන්න පුළුවන් හෝ වෙන්න භාණ්ඩ හෝ සේවා සැපයීම සිදු කෙරේ. හරි? ඒ කියන්නේ මොකද්ද? බිස්නස් එක කියන්නේ ව්‍යාපාරික ආයතනය තමන්ගෙම ඉන්න සේවකයන්ට ICT පාවිච්චි කරගෙන වෙබ්සයිට් එකක් මගින් පුළුවන් භාණ්ඩ හෝ සේවා ලබා දීම තමයි B2E කියලා කියන්නේ. business to employee කොහොම කරනවා. හරි? යටින් උදාහරණ ව්‍යාපාරික ආයතනය තම වෙබ් අඩවියෙහි තම සේවකයන් ඉලක්ක කරගෙන තරඟකාරී ලෙස තම සේවකයන් ඉලක්ක කරගෙන තරඟකාරී ලෙස දැන්වීම් පළ කිරීමට විවිධ රක්ෂණ සමාගම් සඳහා අවස්ථාව ලබා දීම. මෙහෙමයි. මෙන්න මෙතනදී මම මෙහෙම කතා ඩිරෙක්ෂන් එක කියන්නේ ඔය දැන් ව්‍යාපාර ආයතන ගත්තම දැන් එතන කියනවනේ ඒකේ ඒගොල්ලන්ගේ ඉන්න සේවකයෝ ඉලක්ක කරගෙන මේ මොනවාද තමන්ගේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කරන කතන්දරයක්. එතකොට දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මොකක්ද මේ කතන්දරය කියන්නේ. සාමාන්‍යයෙන් ආයතනයක් ගත්තන් පස්සේ ඒගොල්ලන්ගේ වෙබ් පිටුවක් තියෙනවනේ, වෙබ් පේජ් එකක් තියෙනවනේ. ඔක ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දකින්නේ ඒ ආයතනයේ විසින් තමන්ගේ පාරිභෝගිකයන්ට නැත්නම් කියන්නේ තමන්ගේ ආයතනයේ එළියේ ඉන්න කට්ටියට තමන්ගේ ආයතනය ගැන දැනගන්න, තමන්ගේ ආයතනයේ වෙන බිස්නස් මොනවද ඒවා බිස්නස් ඒ පේජ් එක හරහා ලබා ගන්න පුළුවන් නම් ඒ කොහොමද කියලා ඒ වගේ විස්තර තියෙන පිටුව වෙබ් අඩවිය තමයි ඔයගලන්ට එළියෙන් බැලුවහම පේජ් එක. දැන් කොහොමද වෙන්න පුළුවන් ඕන මේ ආයතනයක වෙබ් පේජ් එක කියලා සාමාන්‍ය වෙබ් පේජ් එක විදිහට අපි හඳුන්වන්නේ ඒ ආයතනයේ එළියේ ඉන්න කට්ටියට බලන්න පුළුවන් වෙබ් පේජ් එක. හැබැයි ඒ වගේම දැන් ආයතනයේ ඇතුලේ ඉන්න සේවකයන්ට බලන්න පුළුවන් තව ඒ වගේම වෙබ් අඩවියක් තියෙනවා. ඒක අපි පොදුවේ හඳුන්වනවා. මේක මේ A level ICT වලට අදාළ නැහැ. නමුත් ඔය කවදාවත් හරි රස්සාවක් කරන දවසට මේක මතක් වෙයි. සාමාන්‍ය එකට කියනවා ඉන්ට්‍රානෙට් එක තියෙනවා. ඉන්ට්‍රානෙට් එක කියන්නේ ඒගොල්ලන්ගේ
ආයතනයේ ඇතුලේ තියෙන net එකේ ආයතනයේ ඇතුලේ තියෙන ජාලයේ තියෙන අර මේ ප්‍රධාන වෙබ් පේජ් එකක් තියෙනවා. ඒක හරහා ආයතනයේ සේවකයන්ට තමන්ගේ ආයතනය ගැන දේවල් බලා ගන්න පුළුවන්. තමන් ගැන විස්තර කරන්න නැත්නම් ආයතනයේ සම්බන්ධව සේවකයන් දැනගන්න ඕන දේවල් වගේ ඒවා ආයතනයේ කළමනාකාරීත්වය විසින් සේවකයන්ට දෙන පණිවිඩ වගේ මේ ඉන්ටර්නෙට් වෙබ් පිටුවේ වෙබ් අඩවියේ සාමාන්‍යයෙන් ආයතන වල පළ කරනවා. හරි. මේක ඔයගොල්ලන්ට හිතන්න දැනට දාන්නේ පස්සේ ඔයගොල්ලන්ට කවදා හරි දවසක අහුවේ අනිවාර්ය රස්සාවක් කරනකොට ඒක පොඩ්ඩක් මතක් වෙයි. මතකේ තිබුණොත් ඉන්ට්‍රානෙට් හරි. ඉතින් මේ ඔන්න ඔය ඒ වෙබ් අඩවිය. එතකොට ඒ වෙබ් අඩවිය පිටින් කට්ටියට පේන්නේ නැහැ. ඇතුලේ ආයතනයේ ඇතුලේ ඉන්න කට්ටිය විතරයි වෙබ් අඩවියට බලන්න පුළුවන්. සමහරවිට යූසර් නේම් පාස්වර්ඩ් දාලා ලොග් වෙන්නත් වෙනවා. ගොඩක් වෙලාවට ගොඩක් ආයතන වල තියෙන ඉන්ටර්නෙට් වලට ලොග් වෙන්න යද්දි. හරි. ඉතින් ඔන්න ඔය ඔකේ ආයතනයේ මැදිහත් වෙලා විවිධ රක්ෂණ සමාගම් වෙන්න පුළුවන්. නැත්නම් විවිධ භාණ්ඩ හෝ සේවා සපයන සමාගම් වලට කියනවා හරි අපි අපේ ඉන්ටර්නෙට් පේජ් එකේ ඔයගොල්ලන්ට ඉඩක් දෙන්නම් අපේ සේවකයන්ව ටාගට් කරලා ඔයගොල්ලන්ගේ තියෙන ආකර්ෂණීය ඒ කියන්නේ ආකර්ෂණීය පැකේජස් තියෙනවා නම් මොන හරි ඒවා තියෙනවා නම් දාන්න කියලා එකක්. රක්ෂණ මේ මම උදාහරණයක් විදිහට රක්ෂණ ආයතනයක් තමයි සමහරවල් නැත්නම් ඔය විවිධ හොටෙල්ස් වලට කියන්න පුළුවන් ඔයගොල්ලන්ගේ මොන හරි අපිට අපි වෙනුවෙන් හොඳ ඔෆර් එකක් දෙන්න පුළුවන් නම් මේ අපේ ඉන්න සේවකයන්ට අපි මෙහෙම දාන්නම් අපේ පේජ් එකේ. එතකොට ඒගොල්ලෝ අර එළිය විකුණන ගණන් වලට වඩා අඩු පුළුවන් තරම් අඩු කරලා ඒ ආයතනයට කියනවා. මොකද දැන් ආයතනයේ සේවකයෝ ගොඩක් නේ. ඉතින් එතකොට අර සාමාන්‍ය එළියන කස්ටමර්ස් වලට වඩා ගණන් ටිකක් අඩු කරත් ලොකු බිස්නස් ප්‍රමාණයක් මේ කම්පැනි එක තුලින් කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේම ආයතනයේ පැත්තෙන් ගත්තොත් තමන්ගේ සේවකයන්ට ඒ ආයතනය විසින් සහනයක් දෙනවා. ඒ කියන්නේ වෙළඳපොලේ තියෙන සේවයක් යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොලේ තියෙන මිලට වඩා ආයතනයේ මැදිහත් වෙලා මිල අඩු කරලා තමන්ගේ සේවකයන්ට ලබා දෙනවා. ඉතින් එතකොට ඒක ආයතනයේ පැත්තෙන් ගත්තා සේවකයන්ට හොඳ දෙයක්. ඒ කියන්නේ සේවකයෙකුගේ පැත්තෙන් ගත්තොත් තමන්ගේ ආයතනය තමන් ගැන හිතලා කරා වගේ දෙයක් ඒ සේවකයන්ට එනවා. ඉතින් ඒකට හැමෝටම වාසි. අර රක්ෂණ සමාගම් පොයේ ආයතනෙ පිට හොටෙල් වගේ අපි මොනවා හරි කතා කරපු ඒ තමන්ගේ අපි මේ කතා කරන ආයතනෙ පිට තියෙන සමාගම් වලටත් ඒක වාසියයි. තමන්ගේ තියෙන නිෂ්පාදන ගොඩක් මේ සේවකයන්ට අලෙවි කරගන්න පුළුවන්. සේවකයන්ට වාසි ඒ වෙළඳ පොලේ ගන්න තියෙන මිලට වඩා අඩු මිලකට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් එතකොට හැමෝම සතුටුයි. හරි. ඔන්න ඔය වගේ දෙයක් තමයි සාමාන්‍ය මේ B2E වලදී වෙන්නේ. ඒ වගේම හරි ඒ වගේම සාමාන්‍ය මේ මෙතනදී මේ තමන්ගේ බිස්නස් එක විසින් ඒ කියන්නේ තමන්ගේ මේ අපි කතා කරන ව්‍යාපාරයේ ආයතනයේ විසින් සේවකයන්ට ඒ සේවකයන්ට විතරක් ලබා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා තියෙනවා නම් ඒවත් මෙතන තමයි සඳහන් වෙන්නේ. හරි. උදාහරණයක් විදිහට ඔන්න මොකක් කරා තමන්ගේ ආයතනයක තියෙන සේල් එකක්. අපි හිතමු ගාමන්ට් ෆැක්ටරි එකක්. ගාමන්ට් ෆැක්ටරි එකේ සේල් එකක් තියෙනවා. ඉතින් ඒ සේල් එක දෙන්නේ මේ ඒ ෆැක්ටරි එකේ වැඩ කරන කට්ටියට විතරයි. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ තියෙන වෙබ් පිටුවේ තියෙනවා. මෙන්න මෙදා මෙහෙම සේල් එකක් තියෙනවා. මෙන්න මෙච්චර ඩිස්කවුන්ට් අපි දෙනවා. ඔයගොල්ලන්ට ඇවිල්ලා ගන්න පුළුවන් කියලා ඔන්ලයින් ඕඩර් කරනවා. හරි ඒගොල්ලන් වෙබ් පිටුවෙම දානවා මෙන්න අයිට මෙන්න මෙච්චර අඩුවට මේ ගන්න පුළුවන්. ඔන්ලයින් ඔක පේජ් එකේ දැම්මේ නැත්නම් මේක අපිට ඊ කැලලා දාන්න බෑනේ. ඊ අකුර දාලා ඊ කැලලා දානවා නම් ඒක අපි මේ IT සම්බන්ධ කරගන්න එක ඒකයි මම කිව්වේ. ඒගොල්ලන්ගේ පේජ් එකේ දානවා මෙන්න භාණ්ඩ මෙන්න ඉල ගණන් මෙන්න ඔයගොල්ලන්ට මේ පේජ් එකෙන් මෙහෙම සල්ලි දීලා ගන්න පුළුවන්. එතකොට ඒව සල්ලි දීලා ගත්තාන් පස්සේ ඔක ආයතනය ඇතුළෙමනේ ඒ බරු ටික ගෙනලා මේ මිනිස්සුන්ට බාර දෙනවා. කවුරු හරි ඇතුළේ ඉන්න පියන්ලා වගේ කට්ටිය ධම්මලා. හරි. ඔය වගේ දේවල් මේ B2E මොඩල් එකේදී කරන්න පුළුවන්. හරි. ඒක business to employees. ව්‍යාපාරික ආයතනයක් ICT භාවිතා කරලා තමන්ගේ සේවකයන්ට යම් කිසි සේවාවක් හෝ භාණ්ඩයක් ලබා දීම තමයි මෙතන කතා කරන්නේ. සමහර වෙලාවට මේ සේවාව ලබා දීම තමන්ගේ බිස්නස් එකෙන්ම කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ බිස්නස් එකට පිට ඉන්න කට්ටියක් ගෙන්නලා තමන් හරහා ඒ කියන්නේ අපි කලින් කතා කරපු ඉන්ෂුරන්ස් වැඩේ කතා කරා මේ තම ආයතනයේ මේ අපි කතා කරන ආයතනයේ මැදිහත් වෙලා ඒගොල්ලෝ වගකීම් අරගෙන තමයි කරන්නේ. ඒක මොනවා හරි ඒ ප්‍රතිලාභ ලැබුණ නැත්නම් තම ඒ ආයතනයේ මැදිහත් වෙනවා. අර සේවාව ලබා දීපු ආයතන කතා කරලා ඔයගොල්ලෝ අපිට මෙහෙම දෙනවා කිව්වා. ඒවා දුන්නේ නැහැ කියන්නේ. හරි. මෙතනදී වෙන්නේ අපි කතා කරන මේ අපි කතානායක ආයතනයේ මැදිහත් වෙලා තම සේවකයන්ට ICT භාවිතා කරලා නිෂ්පාදක සේවා ලබා දීම තමයි මෙතනදී වෙන්නේ. හරි. ඊට පස්සේ අපි 6 වෙනි එක තියෙනවා G2C තවත් අලුත් එකක්. G2C තවත් අලුත් එකක්. C නම් දන්නවනේ.
customer consumer කොහොමද කියන්නේ හරි මෙතන අපි කියනවා රජයෙන් පාරිභෝගිකයාට එහෙම නැත්නම් පුරවැසියාට රජයෙන් පාරිභෝගිකයාට නැත්නම් රජයෙන් පුරවැසියාට හරි ඔක තමයි 6 වෙනි ඔක කියන්න පුළුවන් government to citizen government to citizen කියලා කියන්න පුළුවන් government to මේ customer consumer වගේ වචනක් කියන්න පුළුවන් මෙතන රජයත් එක්ක පාරිභෝගික වෙන වෙන්නේ පුරවැසියෝ ඉන්නේ ඉතින් හින්දා government to citizen කියන එක ගන්න පුළුවන් රජයෙන් පුරවැසියාට කියන එකත් එක්ක සිංහලෙන් ගන්න හරි ඔක තමයි යන්නේ 5 වෙනි එක හරි ඒකට ලියාගමු රජය විසින් පුරවැසියන් හට රජය විසින් පුරවැසියන් හට ICT උපයෝගී කරගෙන සේවා සැපයීම මෙමගින් අදහස් කෙරේ සේවා සැපයීම මෙමගින් අදහස් කෙරේ ගොඩක් වෙලාවට රජයේ විසින් පුරවැසියන්ට භාණ්ඩ විකුණන්නේ නැහැ කියලයි මේ සේවා සැපයීම කියන එක මම දාගත්තා හරි උදාහරණ උපැන්න ඇලයිරක් විවාහ ඇලයිරක් මරණ උපැන්න ඇලයිරක් විවාහ ඇලයිරක් මරණ සහතික මාර්ගගතව ලබා ගැනීම උදාහරණ ටිකක් අපි කියන්නේ මාර්ගගතව ලබා ගැනීම උපැන්න සාතිකේ විවාහ සාතිකේ මරණ සාතිකේ මාර්ගගතව ලබා ගැනීමට හැකියීම අපිට එක සේවයක් විදිහට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ අදහස් සමාජලට උපැන්න සාතිකේ වුණ වෙන පුළුවන් එක දේවල් වලට ඕන වෙනවා. ඕන වෙන පුළුවන් ඕන වෙනවා. ඔයගොල්ලෝ රස්සාවට ගියත් උපැන්න සාතිකේ ඕන වෙනවා. ඉතින් ඒක සමාජලට AG ඔෆිස් හරි ඔය එකේ තැන් වල ඉන්නේ ඔය ගන්න ඉතින් ඔන්ලයින් ගන්න තිබ්බනම් සෑහෙන වටිනවා. උපැන්න විවාහ මරණ සාතික මාර්ගගතව ලබා ගැනීම. දෙවැනි එක මාර්ගගතව වාහන ලියාපදිංචි කිරීම. තුන්වෙනි එක මාර්ගගතව වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම. ඒක නම් ලංකාවේ දැන් ගොඩක් ප්‍රචලිත විදිහට වෙන බොහොම පහසු විදිහක මාර්ගගත වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම. ඊළඟ එක මාර්ගගතව ජාතික හැඳුනුම්පත් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම. මාර්ගගතව ජාතික හැඳුනුම්පත් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම. හරි. ඔන්න අපිට රජයෙන් පුරවැසියාට ලැබෙන සේවාවන් විදිහට ගන්න පුළුවන්. හරි. හරි. එහෙනම් අපි අදට මෙතනින් පන්ති ඉවර කරමු. ඊට පස්සේ අපිට තියෙනවා කතා කරන්න ව්‍යාපාර ක්‍රියාවලියට අදාළ වෙන දේවල්
වගේ දේවල් කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ අත්ත්‍ය වෙළඳ ප්‍රදර්ශනාගාර, තොරතුරු තැරවකරුවෝ, මාර්ගගත වෙළඳපොළවල්, අන්තර්ගත සපයන්නෝ, මාර්ගගත සේවා සැපයුම්කරු, ద్వාර අත්ත්‍ය ප්‍රජා ඔය වගේ ව්‍යාපාර ක්‍රියාවලියට අදාළ වැදගත් දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. අපි එතන ඉඳන් ඉස්සරහට අපි ඊළඟ දවසේ කතා කරගෙන යමු. හරි?